අවට පරිසරයේ කාලගුණය කොච්චර කැළඹුණත් ඒ කැළඹිලි වලට අපේ ආත්මයට බලපෑම් කරන්න බැරි බව අද මේ රැස් වෙලා ඉන්න මේ අපි ස්වාමින් වහන්සේට පෙන්නලා තියෙනවා. ඒ කැළඹිලි කාලගුණය අස්සෙවුද අපි ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න අද අපි මෙතනට ඇවිල්ලා ප්‍රේමාන්තේනි. මගේ ප්‍රේමාන්තේනි දානියෙල් පොතේ සඳහන් වෙනවා එක්තරා රජ කෙනෙක් විසින් රණින් නිම කරන ලද රූපයකට වැඳ නමස්කාර කරන්න කියලා ඒ අනට අන නොතකයි පිළි නොපැද්ද තරුණයන් තිදෙනෙක්ට දැවෙන උදුනකට දාන්න කියලා ඒ කරපු නියෝගයක් ගැන ප්‍රේමවන්තයනි ඒ රජගේ අනපවා මායිම් නොකර ජීවමාන ස්වාමින් වහන්සේව පමණක් අදහ ගනිමින් ඒ හිටපු ඒ තරුණයන් තිදෙනා ඒ දැවෙන ගිනි උදුන මැදත් කරේ ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන එකයි. ප්‍රීතියෙන් නටමින් ගයමින් ඔවුන් ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. ඉතින් ඒ දැකපු ස්වාමින් වහන්සේ ඔහුගේ දූතෙක් ඒ ගිනි උදුන මැදට එවලා වැලි ඇටයක තරම්වත් ඔවුන්ට හානියක් වෙන්න නොදී ඔවුන්ව ආරක්ෂා කරගත්තා. මගේ ප්‍රේමවන්තයනි ඒ වගේමයි පාවුලුතුමයි සීලස්තුමයි තමන් නොකළ වරදකට ඔවුන්ගේ දෑත් දෙපා විලංගුවල් දාලා සිර කූඩුවකට හිර කරලා තියෙනකොටත් ඔවුන් කරේ එකම දෙයයි ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන එක තමයි ඔවුන් කරේ. ඒ මැදත් ස්වාමින් වහන්සේ ක්‍රියා කරා. ඒ ඔවුන්ගේ ඇදහිල්ල විශ්වාසය දැකපු ස්වාමින් වහන්සේ ඒ ඔවුන්ගේ ප්‍රශංසාවෙන් නමස්කාරයේ ඒ දෝංකාරය තුලින් ඒ හිරගෙදර අත්තිවාරම් දෙදරවල ඒ හිරගෙදර ඒ දොරවල් වැටෙන්න සලස්සලා ඔවුන්ගේ දෑත් දෙපා වලට දාලා තුනේ යදම් වලින් ඔවුන්ව නිදහස් කෙරෙව්වා. ඉතින් ඒක දැකපු ඒ හිරගෙදර ප්‍රධානින් පවා ඒ මොහොතේදී ඒ ප්‍රාතිහාර්ය දැකලා ඔවුන්ගේ ජීවිත වෙනස් කරගත්තා. ඔවුන්ගේ පවුල්වල අය පවා ගැලීම ලබා ගත්තා. මාගේ ප්‍රේමවන්තනි ඔබට තේරෙනව නේද? ඔබට දැනෙනව නේද? ඔබයි මමයි මේ ස්තුති ප්‍රශංසා කරන්න සූදානම් වෙන ස්වාමින් වහන්සේ කොච්චර බලවන්තද කියලා. එහෙනම් ඒ ස්වාමින් වහන්සේට තමයි අපි මේ ස්තුති ප්‍රශංසා කරන්න සූදානම් වෙන්නේ. හැබැයි ඒ තරුණයන් මැද ස්වාමින් වහන්සේ කෙරෙහි තිබිච්ච ඇදහිල්ල විශ්වාසය ඒ පාවුලුතුමා සීලස්තුමා කෙරෙහි ස්වාමින් වහන්සේ කෙරෙහි තිබු විශ්වාසය ඔබ මා තුල තියෙනවද? අපිත් මේ මොහොතේ ගිනි උදුනක නොදැවුනත් අපේ දෑත් දෙපා දම්බැල් වලින් ගැට ගහලා සිර කූඩුවේ නොතිබුණත් අපේ ජීවිත කරා අපි ආපස්සට හැරිලා බලනකොට අපි හැමදාමත් ගිනි උදුන් වල තැවෙනවා. අපි හැමදාමත් හිරගැල් වල යදම් වලින් බැඳලා ඉන්න වගේ ජීවිත තමයි තියෙන්නේ. ඇයි උන්වහන්සේට බැරි අපේ ජීවිත තුල උන්වහන්සේ ක්‍රියා කරන්න? ඒ විශ්වාසයේ ඇදහිල්ල අපේ ජීවිත තුල නැති නිසායි. ප්‍රේමවන්තයනි, එහෙනම් මේ මොහොතේදී ඔබ අදහ ගන්න ඔබේ හදවත තුළටත් උන්වහන්සේ ක්‍රියා කරන්න, ඒ ඔබේ අරගලයට පීඩාවට උන්වහන්සේට ක්‍රියා කරන්න හැකි වාතාවරණයක් ඔබ මේ මොහොතේදී උන්වහන්සේට දෙන්න. ඉතින් මේ මොහොතේදී ඔබ හැම කෙනෙක්ම උද්‍යෝගයකින් පිපිදීමකින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ඒ ප්‍රශංසාව ස්තුතිය මැද්දේ උන්වහන්සේ මේ රාත්‍රියේදී ඔබේ හදවත් තුළ ක්‍රියා කරන්න යනවා. ඔව් ප්‍රේමවන්තයනි, ඒ එළමෙන සුද්ධ සතිය පුරාවට ඔබ කෙරෙහි ඒ තියෙනා අරගල පීඩාවලින් ඔබට එතර වෙලා නව ජීවිතයක් දෙන්න මේ රාත්‍රියේදී උන්වහන්සේ ඔබ හැකේ හැම කෙනෙක් තුළම ක්‍රියා කරන්න යනවා. එhmenan මේ මොහොතේදී ඒ හැම කෙනෙක්ම අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ස්වාමීනි, මේ රාත්‍රියේදී ඒ අපි බැඳලා ඉන්න යදම් වලින් අපිව නිදහස් කරන්න, අපි දැවෙන පිච්චෙන ඒ අරගල පීඩාවලින් අපිව නිදහස් කරන්න. ඔව් ස්වාමීනි, අපි අදහනවා මේ රාත්‍රියේදී මේ කැළඹුණු දේශගුණය, ඒ කැළඹුණු පරිසරය තුල ස්වාමීනි වහන්සේ අපි තුල ක්‍රියා කරන්න යනවා කියලා. ඉතින් ස්වාමීනි, දැනටමත් ඔබ වහන්සේ දේ කරලා අවසන් නිසා, ඔබ වහන්සේ මේ දේ කරලා අවසන් නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ස්තුති මගේ තාත්තේ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීනි. හාලෙලූයා, හාලෙලූයා. ස්තුති ස්වාමීනි වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. ස්තුති මගේ තාත්තේ ප්‍රශංසා වේවා.
ගායනා කරා මා සඳහා දෙව් පිදුවේ මරණින් හෝ උත්ථාන වූ. ඔව් ප්‍රේමවන්තයනි, මීට අවුරුදු 2000කට කලින් ඒ ස්වාමීන් වහන්සේ ඔබයි මාවයි හඳුනගත්තා. උන්වහන්සේ හඳුනගත්තා ඔබයි මමයි අද මේ අරගලට මුහුණ දෙනවා කියලා. ඔබයි මමයි මේ දුබලකමට වැටෙනවා කියලා. ඔබයි මමයි මේ රෝගයට පත් වෙනවා කියලා. ඔබයි මමයි සාතාන්ගේ ගොදුරක් බවට පත් වෙනවා කියලා උන්වහන්සේ මීට අවුරුදු 2000කට කලින් දැනගත්තා. ඒ නිසායි ප්‍රේමවන්තයනි, ඒ දේවතාතා කියද්දී පුතේ මේ කුරුසියේ කර තියන් අරගෙන ගිහිල්ලා කුරුසියේ මත මරණයටපත් වෙන්න කියලා. ජේසු දැක්කා අද ඔබයි මමයි ඒ දුක් විඳින වේදනාව ඔබේ මගේ කුසගින් උන්වහන්සේට දැනුණා. ජේසු අමතක කරා. ඔබටයි මටයි තියෙන ආදරය නිසා තාත්තට එහෙ කිව්වා. "ඔව් තාත්තේ මම යනවා කුරුසියට. මං කුරුසියට යන්නේ වෙන කිසිදු හේතුවක් නෙමෙයි. ඒ මගේ ආදර දුවල පුතාලව පාපෙන් බේර ගන්න ඕන හින්දා." ජේසු කුරුසියට ගිහිල්ලා යාගයක් වුණා. ඔබේ මගේ පාපය වෙනුවෙන් කුරුසියේ මත කුතුණා. ඒ මොහොතේ ප්‍රේමවන්තයනි, මුළු විශ්වයම දෙදරලා ගියා. ඒ මොහොතේ සාතන් කැළඹුණා. පාපේ කියන දේ නැති වෙලා ගියා. ආදර ප්‍රේමවන්තයනි, ඒ නිසයි ජේසු එදා කුරුසියේ උකුත්තුලා ඒ මරණය පරාජය කරපු නිසයි, ඒ ජයග්‍රහය උත්තාන ලබාගත් නිසයි අද ඔබයි මමයි ඒ දුබලකමේ, ඒ බැරිකම, ඒ රෝගය අරගෙන මේ මොහොතට ඇවිල්ලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නේ. ඒකයි අපි කියන්නේ අපේ කුසගින්නට බෑ ස්වාමීන් වහන්සේට තියෙන ඒ ආදරේ නැති කරන්න. අපේ බැරිකමට බෑ ජේසුත් එක්ක තියෙන සම්බන්ධකම නැති කරන්න. අපේ විපතට බෑ ජේසුත් එක්ක තියෙන සම්බන්ධ නැති කරන්න. ඒකයි ප්‍රේමවන්තයනි අපි ගායනා කරන්නේ. ප්‍රේමවන්තයනි, ගීතාවලියේ 34 කියනවා, "දමිතුන්ට බොහෝ ආපදා ඇතත් හිමිතුමා නොවේ සියල්ලෙන් ඔවුන් මුදාහරණ සේක. එතුමා ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක. ඉන් එකක්වත් බිඳෙන්න නොහරණ සේ" කියලා. ආදර ප්‍රේමවන්තයනි, බලන්නේ ජේසුගේ ආදරේ, ඒ දේවතාත්තක ආදරේ. මීට අවුරුදු 2000කට කලින් ජේසු තමන්ගේ හැම ඇටයක්ම බිඳගත්තා අපිට තියෙන ආදරය නිසා. ඒ කුරුසිය මත තමන්ගේ ජීවිතේ පූජා කළා. ඒ තමන්ගේ හැම ඇටයක්ම අපි වෙනුවෙන් පූජා කළ ජේසු කියනවා, "ආදර දුවේ පුතේ, මට ප්‍රශංසා කරන, මට ස්තුති කරන, මගේ පසුපස්සේ ඉන්න මගේ එක පුතෙක්ටවත් දුවෙක්ටවත් මම කවදාවත් වෙනස්කමක් වෙන්න දෙන්නේ නැහැ. මම හැම විපතකින්ම උන්ව ගලවා ගන්නවා. මම උන්ගේ ජීවිතේ ඒ ශරීරයේ එක ඇටයක්වත් මිදින් දෙන්නේ නැහැ" කියලා මේ ආදරය අයිති කරගන්න, ඒ පොරොන්දු අයිති කරගන්න මේ රාත්‍රියේ වහන්සේට අපි දැතර ස්තුති ප්‍රශංසා කරමු. ප්‍රේමවන්තනි, ඔබ වහන්සේට ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. මහිම වේවා ස්වාමී. හාලෙලූයා ස්වාමී. ඔබ වහන්සේ ජීවමානයි ස්වාමී. ඔබ වහන්සේට ස්තුතියි තාත්තේ. ඒ ආදරයට ස්තුතියි තාත්තේ. මහිම වේවා ස්වාමී. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගෞරව වේවා ස්වාමී. ස්තුතියි. He
මහිමය වේවා ස්වාමීනි ඔබ වහන්සේගේ ආදරයයි තාත්තේ ඔබ වහන්සේගේ වැඩ සිටීමයි ස්වාමීනි ජීවමාන ස්වාමීනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා තාත්තේ ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමීනි ජීවමානයි ස්වාමීනි ප්‍රශංසා වේවා ස්වාමීනි හාලෙලූයා 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 මහිමය වේවා ස්වාමීනි ප්‍රශංසා වේවා ස්වාමීනි හාලෙලූයා හාලෙලූයා ආදර ප්‍රේමවන්තයනි ජේසු ජෝහන් තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කිව්වා නිකදේමුස්ට ආත්මයාණන් වහන්සේගෙන් දෙවියන් වහන්සේට යාඥා කරන දවසක් එනවා. එහෙම කාලයක් එනවා. ඒ කාලයේදී උන්වහන්සේ හැම කෙනෙක්ගේම ජීවමානව ඇතුළේ ක්‍රියා කරනවා කියලා. ප්‍රේමවන්තයනි, ඒ දවස් අද උදා වෙලා උන්වහන්සේ ජීවමානව වැඩ සිටින නිසා අපි හිටපු තැන අමතක කරලා, අපි ආපු විදිය අමතක කරලා, අපි හදවතින් උන්වහන්සේට ස්තුති කරමු. තාත්තේ වහන්සේට ස්තුති. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආදරයයි තාත්තේ. ඔබ වහන්සේගේ ජීවමාන භාවයයි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ආදර ප්‍රේමවන්තයනි, ඔබයි මමයි ජීවත් වෙනවා වගේම එදා ජේසුගේ ගෝලයෝ ජීවත් වුණා. පාවුලුතුමා ජේසුව දැකලා තිබුණේ නැහැ. පාවුලුතුමා ජේසුගේ ආදරය දැනගෙන තිබුණේ නැහැ. පාවුලුතුමා එයාගේ ශක්තියෙන් ක්‍රියා කරා. එයාගේ ශක්තියෙන් එයා ආගම අරගෙන ගියා ලෝකෙට. හැබැයි ඒක දේව තාත්තගේ ආගම නෙමෙයි. ඒක පාවුලුගේ ආගම. පාවුලු ඊට පස්සේ මේ ඇත්තම ජේසුව දැකලා පාවුලුතුමා පිලිප්පවරුන්ට ලියන පොතේ කියනවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ දැරූ නමුත් තමන් වහන්සේගේම සමානත්වය තමන් කෙරෙහිම බදාගෙන තබාගත යුතු වස්තුවකයි නොසිතා සේවකයෙකුගේ ස්වරූපයගෙන උන්වහන්සේ අපා සමාන මිනිස් කෙනෙක් වූසේක කියලා. ආදර ප්‍රේමවන්තයනි, ජේසු දේවතාත්තගේ ආදරය දැනගෙන දේවතාත්තගේ ලයේ ජීවත් වෙච්ච ජේසු ඔබටයි මටයි තියෙන ආදරය හින්දා දේවතාත්තගේ සමානත්වයෙන් ගැලවිලා උන්වහන්සේ ඔබටයි මටයි සමාන වුණා. ඒ ඔබටයි මටයි තියෙන ආදරය හින්දා අද ඔබයි මමයි පාපේ හිර වෙලා නම්, ඔබයි මමයි රෝගේ හිර වෙලා නම් උන්වහන්සේ එදා ඒකට සමාන වෙන්න උන්වහන්සේ ඔබගේ මගේ මිනිස් කයට සමාන කයක් අරගෙන ආවා. ඒ උන්වහන්සේ මේ ලෝකෙට ආවේ ඔබටයි මටයි උත්තරයක් දෙන්න. ඔබයි මමයි වැටිලා ඉන්න තැනට උන්වහන්සේ උත්තරයක් අරගෙන ආවා. ඔබයි මමයි හිර වෙලා ඉන්න තැනට ඒ ජීවමාන ජේසු උත්තරයක් අරගෙන ආවා. ඒකයි පාවුලුතුමා කියන්නේ උන්වහන්සේ මිනිස්සෙක් වෙලා උන්වහන්සේ මරණය දක්වා බැහැපත් වුණා කියලා. මරණය කියලා කියන්නේ කුරුසේ මරණය දක්වා උන්වහන්සේ බැහැපත් වී කීකරු වූසේක කියලා. ඒ කීකරුකමට දේවතාත්තා ජේසුට තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග තමයි උන්වහන්සේ කියනවා ජේසුස් යන නාමය සෑම දිවකින්ම කියන්නට ප්‍රශංසා කරන්නට උන්වහන්සේ තෝරගත්තයි කියලා. උන්වහන්සේ කියනවා මේ පොළොවේදීත් ස්වර්ගයේදීත් පාතාල ලෝකයේදීත් ජේසුස් යන නාමයට ධන නමන මිස ධන නමන පිණිස උන්වහන්සේ නාමය අග්‍රස්ථානයට ගෙනිච්චයි කියලා. එහෙනම් ආදර ප්‍රේමවන්තයනි, ඔබයි මමයි ප්‍රශංසා කරන්නේ, ඔබයි මමයි නමස්කාර කරන්නේ ඒ ජීවමාන දෙවියන් වහන්සේට. උන්වහන්සේගේ ආදරය අද දවසේ අප අතර ගලාගෙන යනවා. මේ චතාරික කාලේ අපි අවසාන කාලයට එළඹිලා අපි තවත් හිර වෙලා ඉන්නවා නම් ඒ අපේ ඇබ්බැහිකම, අපේ වහල්කම අපි උන්වහන්සේගේ ඉදිරියේ තියලා උන්වහන්සේ කුරුසයෙන් අපි ගැලවීම ලබාගෙන අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ස්තුති ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමය වේවා ස්වාමීනි, ජීවමානයි ස්වාමීනි. Hallelujah, hallelujah, hallelujah. Thank you.
हालेलुया स्तुति स्वामी प्रशंसा වේවා ඕ ප්‍රේමවන්තයනි ඒ ලස්සන ප්‍රශංසාවක් මැද්දෙන් අපි හැම කෙනෙක්ම පැමිණිලා තියෙන්නේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මහා බලගත් වැඩ සිටීමටයි සැබවින්ම උන්වහන්සේ මේ ස්ථානයේ ජීවමානයි ප්‍රේමවන්තයනි ඒ ආරම්භයේදී ඒ තාත්තා කිව්වා ඒ තරුණයන් තුන්දෙනාව නෙබුකද්නෙසර් රජුරෝ ගිනි උඳනට හෙළුවා කියලා. ඇත්තෙන්ම ගිනි උඳුන සාමාන්‍යයෙන් රත් වුණු ගිනි උඳුනක් නෙමෙයි ප්‍රේමවන්තයනි. සත් ගුණයකින් රත් වුණු ගිනි උඳුනක්. ඇත්තෙන්ම මනුෂ්‍යයන් විදිහට අපි දෙවෙනෝ ප්‍රේමවන්තයනි. මනුෂ්‍ය මට්ටමින් අපිට පිළිතුරු දෙන්න බැරි විවිධ තැන් එනවා. අපේ ජීවිතේන අපිට පිළිතුරු දී ගන්න බැරි අවස්ථාවන් එනවා. හැබැයි ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයට ආවම අපේ ආත්මය අවදි වෙනවා ප්‍රේමවන්තයනි. ඔබ අත්දකින්න මේ මොහොතේ මේ රාත්‍රියේදී ඒකයි ඒ ගිනි උඳුනේ දැවුණු ඒ තරුණයන් ඊටමත් ප්‍රීතියෙන්නේ ගිනි උඳුනේ එහෙමෙහි ඇවිත්තේ. මොකද ඔවුන් මුළුමනින් මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා හිටියේ ප්‍රේමවන්තයනි. මනුෂ්‍ය මට්ටමින් බැලුවොත් ඒ දේ කරන්න බැරි දෙයක්. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු ඔවුන් ඒ දේ කරා ප්‍රේමවන්තයනි. අත්දකින්නේ දේ මේ රාත්‍රියේදී ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබත් මමත් පිරුණොත් මනුෂ්‍යයන් විදිහට ඔබට මට කරන්න බැරි ඒ දේ අපේ ජීවිතේ අපිට පිළිතුරු දී ගන්න බැරි ඒ තැන් ප්‍රේමවන්තයනි ශුද්ධාත්මයන් වහන්සේ පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා මේ රාත්‍රියේදී. උන්වහන්සේට දෙන්නේ නිසා මේ රාත්‍රියේදී ඔබව මාව පුරවන්න ඒ දුර්වල වුණු අපගේ ජීවිතවලට ඇවිල්ලා ඒ දුර්වල වුණු අපේ ජීවිත මුළුමනින්ම ආලෝකමත් කරලා උන්වහන්සේගේ බලයෙන් පුරවලා උන්වහන්සේගේ දරුවන් ලෙස පිළිතුරු දෙන්න උන්වහන්සේ අපිව ආශිර්වාද කරන නිසා උන්වහන්සේට මේ රාත්‍රියේ ස්තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේට ආරාධනා කරමු. ඒ ශුද්ධාත්ම ආලෝකයෙන් අප හැම කෙනෙක්ම පුරවන්න කියලා ප්‍රේමවන්තයනි. හලෙලුයා ස්වාමිනී. වහන්සේට ආරාධනා කරනවා ස්වාමිනී. දුබල දුර්වල වූ අපේ ජීවිතවලට එන්න සුද්ධ ආත්මයන්නි. වහන්සේගේ බලයෙන් පුරවන්න මේ රාත්‍රියේදී අප හැම කෙනෙක්වම වහන්සේගේ ආලෝකයෙන් පුරවන්න ස්වාමිනී. අපට උපකාරයක් වෙන්න පුළුවන් වහන්සේට පමණයි සුද්ධ ආත්මයන්නි. ඒ දේ අපි මේ රාත්‍රිය අදහනවා. වහන්සේට ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. හලෙලුයා. හලෙලුයා ස්වාමිනී. ස්තුතියි මනුෂ්‍යයනි. ප්‍රශංසා වේවා. Baby
ස්වර්ගයේ ඔටුනු පළඳවගෙන ඉන්න දේවම්මේ හැම දෙයක්ම සිතේ නිදාන් කරගත්ත දේවම්මේ අද මේ මොහොතේ අපි වෙනුවෙන් මැදහත් වෙන්න අපි කියමු නමෝ මරියනී ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රේ නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රේ කුසේ බලවන් ජේසුස් ආශිර්වාද ලද්දා සාන්ත මරියනී දේවමෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන් ජේසු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමවන්තේනි වසරක තීරණාත්මක සතියකට අපි ඇතුල් වෙනවා හෙට දවසේ අපි කියනවා එකට සුද්ධ සතිය සුද්ධ සතිය හැම වසරකම මේ සුද්ධ සතිය අපි සමරනවා සුද්ධ සතිය කියලා කියන්නේ ස්වාමින් වහන්සේගේ අවසානම සතිය අන්තිම රාත්‍රී භෝජනය මහා බ්‍රහස්පතින්දා කුරුසේ ඇන ගැසීම මහ සිකුරාදා හාලෙලුයා සෙනසුරාසා උත්තානේ දවස ආදර ප්‍රේමවන්තේනි අපි ජීවිතේ වසරක් පාසාම මේ සුද්ධ සතිය නැත්තම් පාස්කුව නැතිනම් ඊතරවීම අපි සමරනවා කිතුණුවන් හැටියට එහෙත් මගේ ආදර ප්‍රේමවන්තේනි නිතර මමගේ හදත දැනෙන ප්‍රශ්නය තමයි අපි ඇත්තටම කොතනද ඉන්නේ චතාරික කාලය ගත කරලා අවසාන සතියේ එළඹිලා කිතුණුවන් හැටියට හෙට පටන් ගත කරන්නේ සුද්ධ සතිය අපේ ජීවිතේ තවත් අපේ අඩුපාඩු ආවර්ධනය කරන්නට හොඳම සතියක් අපේ ජීවිතේ වුණ අත්වැරදි හදාගන්න හොඳම සතියක් අදර ප්‍රේමාන්තේනි ඒ නිසා අපි අද දවසේ දේ වචනෙට ගන්නවා හෙට දවසේ කිතුණු කතෝලික සභාව තුලින් දෙන ඒ පණිවිඩය. අයි බලමු මාර්ක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය. මාර්ක් සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය. 14 වෙනි පරිච්ඡේදය. 14 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ ඉඳලා පාස්කුවටද නුමුන් රොටි මංගල්‍යයටද ඇත්තේ තව දෙදවසකි නායක පූජකවරුද විනයදරයෝද උන්වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙව්වාය මගේ ආදර ප්‍රේමවන්තේනි දවස් දෙකයි තියෙන්නේ නුමුන් රොටි මංගල්‍යයට නුමුන් රොටි මංගල්‍යය ආවේ එදා මෝසස් තුමා ඊශ්‍රායල් ජනතාව මිසර දේශයෙන් වහල්කමින් ගලවගෙන දවසේදී වහල්ලු ජේසු මේ මුහුන් රොටි මංගල්‍යයේ සමරන්නේ උන්වහන්සේ අපිව අරගෙන යනවා ඊතර වීමකට ඒ තමයි පාපයෙන් ඊතර වීමක් මෝසෙස් ජනතාව අරගෙන යන්න ලෑස්තුනේ පොරොන්දු දේශයට ඒ නුමුහුන් රොටි මංගල්‍යයෙන් සූදානම් වුණේ ඒ පොරොන්දු දේශයට යන්නට ඒත් කිතු සමිඳුන් ජේසුතුමා සූදානම් වෙන්න යන්නේ අපිව මේ පාපෙන් එතර කරලා
ආලේපේ ආලෝකයේ ජීවිතයකට අරගෙන යන්නටයි මගේ ආදර ප්‍රේමවන්තයිනි. අතිමහත් වාසනාවන්ත ජීවිතයකට උන්වහන්සේ අපි අරගෙන යන්න ලෑස්ති වෙනවා. ඒක තමයි සූදානම. හැබැයි මේ සූදානම දරා ඉන්න බැරුව යනවා. මේ සූදානම දරා ඉන්න බැරුව යනවා කාටද? නායක පූජකවරුන් සහ විනයදරයන්ට. නැත්තම් පරිසවරුන්ට. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ස්වාමින් වහන්සේව අල්ලලා මරන්නටයි. ඇයි? ඒගොල්ලෝ හිතුවා මේ ජේසු රජෙක් වෙලා අපේ පරපුර අපේ රාජවංශය නැතිනම් පරිසවරුස් කියන වර්ගයේ විනයදරෝ කියන කොට්ටාසය නැති වෙයි කියලා බයක් ආවා. අද අපිට තියෙනවා ඒ බය. අද සමාජයේ තියෙන බය තමන්ගේ බලය රැක ගන්නට. අනිකව මරනවා, අනිකව පාවා දෙනවා. තමුන්ගේ තනතුර රැක ගන්නට අනිකට විරුද්ධව කැරලි ගන්නවා. අනිකාගේ ලස්සන පෞල් ජීවිත දකිද්දී ඒකට ඊර්ෂ්‍යා වෙලා අනිත් අය පෞල් ජීවිත විනාශ කරන්න කැරලි ගන්නවා. ආදර ප්‍රේමවන්තයිනි, මේ කැරල්ල පටන් ගත්තේ එදා නෙමෙයි. මේ කැරල්ල පටන් ගත්තේ ලෝකේ මවන්න ප්‍රථමයෙන්. ලෝකේ මවන්න ප්‍රථමයෙන් මේ කැරල්ල සාතා පටන් ගත්තා. මේක සාතන්ගේ ක්‍රියාවක්. එතකොට මේ විනයදරයෝ පරිසිවරු නැත්නම් මේ පූජකවරු තුල ඉන්නේ ඒ සාතන්ගේ ක්‍රියාව. ඒකට අවශ්‍යයි මේ ලෝකේ ගලවා ගන්න ජේසුව මරලා විනාශ කරලා දාන්න. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ මේ ජේසු කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන දැන හිටියේ නැහැ. අයි බලමු අපි යන් ඊළඟ පදයට. එහෙත් සෙනග අතර කලකෝලා ඇති නොවන පිණිස මංගලයේදී සිදු නොකරමු යයි ඔහු කීය. දැන් මේගොල්ලෝ දැක්කා දැන් මේ පාස්කු මංගල දවසේදී ජේසු අල්ලලා මරන්න ගියොත් සෙනග කැළඹෙනවා. අද අපි දකිනවා අපේ රටවල් වල තව රටවල් වල යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න දෙද්දී ජනතාව නැගිටිනවා. ජනතාව නැගිටිද්දී ඒකට මොකාකාරී ක්‍රමවේදයක් දාලා ඒක తాවකාලිකව නතර කරනවා. මේගොල්ලෝ දැක්කා මේ මංගලේ වෙලාවදී මේ ස්වාමින් වහන්සේව ජේසුව අල්ලලා මැරුවොත් ජනතාව උද්ඝෝෂණය කරයි. ජනතාවගේ උද්ඝෝෂණය අපේ රාජ්‍ය පාලනයට රාජ්‍ය තන්ත්‍රයට කරදරයක් වෙනවයි කියලා. අද ප්‍රේමාන්තේනි අපේ ජීවිතවල අපේ රටේ නැත්තම් අපේ තියෙන යම් යම් යාන්ත්‍රික ක්‍රියාවන් තුල මෙවැනි අරගල ඇති වෙනවා. ඒකයි මිනිස්සු පාරට බහින්නේ ඇයි? මිනිස්සු ඇයි එකව එකතු වෙලා මෙහෙම කරන්නේ ඇයි? සත්‍යග්‍රහවලට මිනිස්සු යන්නේ ඇයි? මිනිස්සුගේ මොකක් හරි ඉල්ලීමකට. මෙන්න මේ සිදුවීමට බයයි. මේ සිදුවීමට පරිසවරු ලියන්න බය වුණා. ඒ නිසා මගේ ආදර ප්‍රේමවන්තේනි ඒගොල්ලෝ ටිකක් කල් ගත්තා මේ වැඩේ කරන්න. ඒගොල්ලෝ මේ වැඩේ සූදානම් වෙනකල්ලා ජේසුගේ වැඩේට සූදානම් වෙනවා. හෙට ස්වාමින් වහන්සේ මා උත්කෘෂ්ඨ ලීලාවෙන් උන්වහන්සේ ජෙරුසලමට වඩින දවසක්. උන්වහන්සේ ජෙරුසලමට එනවා හෝසන්නා කියලා. ඒකයි සභාව ගොබ්බිරිදා කියලා නම් කරලා තියෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තේනි මේක ජේසුම අපිට කියලා දෙනවා. මොනවද උන්වහන්සේ කියලා දෙන්නයි බලමු තුන්වෙනි පදේ. උන්වහන්සේ බෙතානියෙහි ලාදුරු රෝගී සීමොන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටියේදී එක් ස්ත්‍රියක් ඊට අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක්ගෙන ඒ බිඳ උන්වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළාය. දැන් උන්වහන්සේ කෑමකට වඩිනවා සීමොන්ලා ගෙදර. ඒ සීමොන් කියන්නේ ලාදුරු හැච්ච මිනිස්සෙක්, සුවපත් වෙන මිනිස්සෙක්. එයා සතුටින් ජේසුට කෑමක් දෙන්නට යනවා. දැන් මේ කෑමට වඩිද්දී
ජේසු යන තැනට ජනතාව හොයාගෙන යනවා. මෙතෙන් ගියා එක කාන්තාවක්. ඒ කාන්තාව ඇත්තටම පාපය තුළ ජීවත් වුණ කාන්තාවක්. එදා මේ කාන්තාව මීට ප්‍රථමයෙන් මේ සුවඳ විලවුන් පාවිච්චි කරේ තමන්ගේ ජීවිතයේ ආසාවල් පාපය සඳහා යොදව ගන්නටයි. හැබැයි ඒ කාන්තාව ජේසු මුණ ගැහුණට පස්සේ ඇගේ ජීවිතය වෙනස් වුණා. වෙනස් වෙච්ච නිසා ඒ වටිනා සුවඳ විලවුන් කරඬුව ගෙනල්ලා කඩලා ස්වාමින් වහන්සේගේ හිසේ පටන් දෙපා දක්වා වක් කරලා උන්වහන්සේව ආලේප කරනවා. උන්වහන්සේව ආලේප කරද්දී සමහර අයට යුදෙව්වන්ට පරිසිවරුන්ට නැත්තම් ලියන්නන්ට පූජකවරුන්ට මේක බලාගෙන ඉන්න බෑ. මේක බලා ඉන්න බැරි නිසා මේගොල්ලෝ චෝදනා කරනවා. මොකද කියන්නේ? ඒගොල්ලෝ කෝප වෙලා කියනවා මේ විලේපනේ නාස්ති කළේ කුමටද? මෙච්චර වටිනා සුවඳ විලවුන් බෝතලයක් නාස්ති කරේ කුමටද? මේ විලේපනය රිදී කාසි 300කට වැඩියෙන් විකුණන්න තිබ්බා. 100 කියලා කිව්වොත් එහෙම මාස 10ක පඩිපතක්. ඉතින් මේගොල්ලෝ මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ දැක්කා මේ අමුද්‍රව්‍ය භාණ්ඩවල වටිනාකම සුවඳ විලවුන් වල වටිනා විතරයි දැක්කේ. දැකලා කියනවා අපරාධේ ඇයි මෙහෙම කරේ? මගේ ප්‍රේමවන්තේනි, අපි මේ ජීවිත ගමන යද්දී අපිට මිනිස්සු කොයිතරම් චෝදනා කරනවද? අපිට මිනිස්සු කොයිතරම් දොස්පරස් කියනවද? ඇයි ඒ මිනිස්සු අපේ මේ ජීවිත ගමනේ වටිනාකම දන්නේ නැහැ. අපි දන්නවා මේ ජීවිත ගමනේ වටිනාකම. අපේ ජීවිත ගැලවුණ ආකාරය අපි දකිනවා. පාපෙන් අපි ගොඩ ආපු ආකාරය දකිනවා. අපේ නානාවිධ රෝගයන් සුවපත් වෙච්ච ආකාරය අපි දකිනවා. අප තුළ තිබුණ ඒ බේබදුකම් සල්ලාලගේ එපා කියන ජීවිත රටාව ජේසු නිසා වෙනස් වුණා කියලා දන්නවා. ඒ දන්න නිසා අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ නිසායි අපිට මේ වැස්ස බලපාන්නේ නැත්තේ. ඒ නිසායි අපිට වෙන වෙන අරගල බලපාන්නේ නැත්තේ. අර පුතෙක් කිව්වා කුසගින්නටවත් විපතටවත් වෙන මොනම කාරණයකටවත් ජේසුගෙන් අපි වෙන් කරන්න බෑ කියලා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තේනි, මේගොල්ලෝ කතා කරද්දී දැන් ජේසුස් වහන්සේ කතා කරලා කියනවා. ජේසුස් වහන්සේ කතා කොට ඈට නිකම් ඉන්න දෙන්න. ඈට කරදර කරන්නේ මන්ද? ඈ මට කළේ මනහර දෙයකි. මේ දේම තමයි ප්‍රේමවන්තයනි සමහරක් අය කරන්නේ. අපිට විරුද්ධව, මේ යාක්ෂාමයන්ට විරුද්ධව එක ලංකාවේ අසමෝලන අර්ථයෙන් මේ යාක්ෂාම විරුද්ධව කැරලි ගහද්දී ගොඩාක් අය කියනවා ඕගොල්ලෝ යන්නේ නැත්තම් නිකන් ඉන්න, ඒ අයට කරදර කරන්න එපා. එයාට කරදර කරන්න එපා. උම අපිටත් කියලා තියෙනවා. ඇයි ප්‍රේමවන්තයනි, සමහර අයට මේ ප්‍රශංසාව නමස්කාරට ඇතුල් වෙන්න බැරි වුණාට, සමහර අයට මේ ජීවිත ගමන යන්න බැරි වුණාට, ඒ අය දන්නවා අපිට බැරි වුණත් මේක තමයි අද තියෙන ජීවිත ගමන. ප්‍රේමවන්තයනි, ජීවිත ගමනක් නැත්තම් ප්‍රේමවන්තයනි අපේ ජීවිතත් කොහෙද කියලා අපි දන්නේ නැහැ. මේක වාසනාව තේරෙන්නේ මේ ජීවිත ගමන යන අයට විතරයි මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒ නිසා ඒගොල්ලෝ මුමුණනවා අපරාධේ මේ සුවඳ විලවුන් කරඬුව ගෙනල්ලා මේ තැනැත්තගේ හිසට නැමෙමු කියලා. ඒකයි ජේසු කියන්නේ. ඒ ජේසුස් වහන්සේ කතා කොට ඈට නිකම් ඉන්න ඉඩ දෙන්න. ඈට කරදර කරන්නේ මන්ද? ඈ මට කළේ මනහර දෙයකි. ජේසු කියනවා යාට කරදර කරන්න එපා. ඈ හොඳ වැඩක් කරේ. මොකද දුගී දුප්පත් අය ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා. හැබැයි මම හැමදාම නෑ. ඒක තමයි මගේ ආදර ප්‍රේමාන්තෙනි කියන්නේ. ස්වාමින් වහන්සේ 9 වෙනි පදයේ කියනවා සැබවින් මම ඔබට කියමි. කියන්න. සුභාස්න ලෝපුරා දේශනා කරනු ලබන හැම තැන්නිම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාවද
ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ යයි වදාළසේක. ජේසු ලෝකෙට කිව්වා මේ මෑ කළා වූ මේ ක්‍රියාව ඕගොල්ලෝ කොතනද එකතු වෙන්නේ යාඥාව සඳහා. ඕගොල්ලෝ කොතනද එකතු වෙන්නේ මාව සොයන්න. ඒ සොයන හැම තැනදීම මේ කාන්තාව කරපු මේ ක්‍රියාව මෙනෙහි කරන්න. මොකක්ද මගේ ආදර ප්‍රේමවන්තයන් මේක අපිට තේරෙන්නේ? අපිට තේරෙන්නේ මේ කාන්තාව කළා වූ ඒ ක්‍රියාව උත්තරීතර ක්‍රියාවක් මේ ලෝකේ. වාසිදායක දේවල් විතරයි අපි ගන්නෙ. අපි ගන්නෙ නෑ අපිට අලාභ වෙන දේවල්. ජේසුස් කිව්ව දේවල් අපි ගන්නෙ නෑ. ආදර ප්‍රේම බලන්න ජේසුසයි මේක කිව්වේ කියලා. 10 වෙනි පදේ අපි බලමු. 12 දෙනාගෙන් එක් කෙනෙකු ජුදාස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙන පිණිස වුන් වෙතට ගියේය. මගේ ආදර ප්‍රේමාන්තේනි අපි පොඩ්ඩක් අපි මෙතන නවතිමු. අපි දැන් වසර පාස්සාම මේ සුද්ධ සතිය පවත්වනවා. වසර පාස්සාම දවස් 40ක් චතාරිකයක් පවත්වනවා. අපි මේවා පුරුදු පුහුණු වෙලා තියෙන වසර ගානේ යන්නට. හැබැයි මගේ ප්‍රේමවන්තේනි සැබෑ ලෙස මම ජේසුත් එක්ක අතුලාන්තේ ජීවිත ගමනක් යන කෙනෙක්ද? අතුලාන්තේ මම ජේසු හොයන කෙනෙක්ද? අපි වත්පිළිවෙත් කරනවා හොඳ දේවල්. අපි එක එක ක්‍රියාවන් කරන හොඳ දේවල් වැරදි නෑ. හැබැයි මගේ ඇතුළ මොනවද තියෙන්නේ? මම ඇතුළාන්තයෙන් ජේසු හොයනවද? බලන්න ජේසුත් එක්ක හිටපු මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් ජුදාස් මොකක්ද කිව්වේ? ජේසුව පාවා දෙන්නට දැන් සූදානම් වෙලා නායක පූජකවරුන් වෙතට යනවා. ජුදාස් කියන්නේ වෙන කෙනෙක්ද? 12 දෙනාගෙන් එක්කෙනෙක්. ආදර ප්‍රේමන්තේනි අද පවුලක් ගත්තොත් පවුලේ ඉන්න එක සමාජිකයෙක් අනිත් අය පාවා දෙනවා. සහෝදරයෝ ගත්තොත් සමහර සහෝදරයෝ අනිත් සහෝදරයන්ව පාවා දෙනවා. හොඳ නම කෙලසනවා. හැබැයි සමහරක් වැඩ කරන්නේ පුංචි භූමි කෑල්ලකට, පුංචි ඉඩම් කෑල්ලකට, පුංචි නිවාසයකට ඊයේත් ඇවිල්ලා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් අපිත් එක්ක කතා කළා. පර්චස් 3කට මරා ගන්න තත්ත්වයට ඇවිල්ලා පර්චස් 3යි. ආදර ප්‍රේමන්තේනි අපි මේ තරමට පාපෙට ගිජු වෙලා තණ්හාවට ගිජු වෙලා දැන් ජුදාස්ට අවශ්‍ය වුණා මේ මා ප්‍රතාපවත් දේව පුත්‍රයව පාවා දෙන්න මුදලට. ප්‍රේමන්තේනි ඔබ මාව පාවා දෙනවා කියන එක ප්‍රශ්නයක්ද? ඔබ මාව ගෙදර කෙනා පාවා දෙනවා කියන ප්‍රශ්නයක්ද? ඔබ මාව මගේ සහෝදරයා නෑදෑයා පාවා දෙනවා කියන ප්‍රශ්නයක්ද? දරුවෝ අම්මා තාත්තා පාවා දෙනවා කියන ප්‍රශ්නයක්ද? මේ මහා ප්‍රාතිහාර්ය දැකපු මලවුන් නැගිටවනවා දැකපු අන්ධයන්ට පෙනීම දෙනවා දැකපු මහා මොහොතට අනකල බව දැකපු පාන් ගැලි පයින් 5000කට කණ්ඩ දුන්න බව දැකපු ඒ පාන් කාපු මේ ජුදාස් පුංචි මුදලකට ජේසුව පාවා දෙන්නට සූදානම් වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තේනි අපි කොච්චර පාද නමස්කාරෙ ගියත් අපි කොච්චර කඳුළු සැලුවත් අපි කොච්චර හඬා වැටුණත් මට පුළුවන් ද පාද නමස්කාරට යන්න මගේ අතුලාන්තය පවිත්‍ර කරගෙන මගේ අතුලාන්තය සුව කරගෙන ජේසුගේ පාද පාමුල වැටෙන්න? අතර ප්‍රේමන්තේනි අපි මොහොතකට අතුලාන්තෙට බිල බලමු. මම ජේසුව ජීවිතේදී කී පාරක් පාවා දීලා තියෙනවද? මම කී පාරක් ජේසුගේ හොඳ නම කෙලසලා තියෙනවද? සමහර විට
මගේම පවුලේ සමාජිකයව මම විවේචනය කරනවා. පහර ගහනවා. සමහර වෙලාවට මගේ හිතවතා. අපි කොච්චර දේවල් කරනවද? ජුදාසුත් කරන්න ගියේ මේකයි. ජුදාසුත් කරන්න ගියේ මේකයි. අයි බලමු ඊළඟ පදය. ඔහු එපවත්තසා තුටු පහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දුව. දැන් මොකද්ද කියන්නේ? ජුදාස් කාරෝ ජේසුස් වහන්සේ නායක පූජන පාවදෙන පිණිස ඔවුන් වෙතට ගියා. දැන් ජුදාස් ගියාම නායක පූජකවරුන් ගාවට ජේසුව පාවා දෙන්න, තමුන්ගේ ගුරුවරයා පාවා දෙන්න, පියෙක් වගේ ආදරය කරපු දේව පුත්‍රයව පාවා දෙන්නට, මිනිස්ලුව ගලවන්නට මෙලවට ආවා ජේසුව පාවා දෙන්නට ගියා. මොකද උනේ? අරගොල්ලෝ හරි සතුටු වුණා. ඇයි? මේගොල්ලෝ බල හිටියා ජේසුව මරන්න. මේගොල්ලෝ බල හිටියා. මොකද්ද? තමුන්ගේ තනතුරු බලය නැති වෙයි කියලා, මේ බලයට පහර ගහයි කියලා බලා හිටපු අයට මොකද්ද උනේ? ජුදාස් ගිහිල්ලා කිව්වා වැඩේ මම කරන්නම්. ජුදාස් බ්‍රෝකර් කෙනෙක් වුණා. අද කාලේ හැටියට අතරමැදියෙක් වුණා. ජේසුව පාවා දීලා කීයක් හරි කණ්ඩ. අදර ප්‍රේමවන්තේනි, අද අපි අඬන්න ඕනේ ජේසු නිසා නෙමෙයි. අද අපි අඬන්න ඕනේ අපේ ඇතුළේ තියෙන පාපේ නිසා. අපි කොච්චර අපේ ජීවිතෙන් ජේසුව පාවා දුන්නද? අපි කොච්චර අපේ ජීවිතේ මගේ සහෝදරයා සහෝදරිය පාවා දුන්නද? ලැජ්ජ කරාද? නිନ୍ଦා කරාද? දැන් ජේසුර කරන්නේ ඒක තමයි. අදර ප්‍රේමන්තේනි, වසර පාසා අපි පාස්කු සමරනවා. වසර පාසා අපි නත්තල් සමරනවා. වසර පාසා මංගල සමරනවා. හැබැයි අපි ඉන්නේ කුණු ගඳ ගාන මඩවලේ හිර වෙලා. මේ ජුදාස් හිටියේ එතනයි. ජුදාස් අවශ්‍යනේ මුදලක්. මහ ලොකු මුදලක් නෙමෙයි. රිදීතියක්. අතර ප්‍රේමන්තේනේ, ඒ සොච්ච මුදලට අර වගේ දේව පුත්‍රයව පාවා දෙන්න කැමති වෙනවා. දැන් කැමති වෙලා මොකද කරන්නේ? එවිට ඔව් උන්වහන්සේ පාවා දෙන්නට කියන්නේ සුදුසු අවස්ථාවක් සෙවීය. කවුද හෙව්වේ? කවුද පාවා දෙන්න සුදුසු අවස්ථාවක් හෙව්වේ? ජුදාස්. අද සමාජයේ ගත්තොත් එම සමාජය එහෙම තමයි වෙන්නේ. සුදුසු අවස්ථාවක් බලලා පාර දෙනවා. සුදුසු අවස්ථාව බලලා නිඳා කරනවා. සුදුසු අවස්ථාව බලලා විනාශ කරනවා. සුදුසු අවස්ථාව බලලා මරනවා. සුදුසු අවස්ථාව බලලා පෞල් ජීවිතය කඩාප්පල් කරනවා. ජුදාස් බලා හිටියා සුදුසු අවස්ථාවක් එනකල්ල. බලන්න ඊළඟ බයිබල් පාඨය. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන නුමුන් රොටි මංගල්ලේ පළවෙනි දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනය වළඳන පිණිස අපගොස් කොතනක පිළියෙල කරනවාට ඔබ කැමති සේක්දැයි උන්වහන්සේගෙන් ඇසූව. එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන්න ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හම්බ වන්නේය. ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරට ඇතුල් වන්නේද ඒ ගේ හිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයිදැයි කියා සමිදානන් වහන්සේ අසනසේකයි කියන්න. බලන්න ප්‍රේමවන්තයිනි, ස්වාමින් වහන්සේගෙන් අහනවා, ගෝලයෝ අහනවා, දැන් මේ පාස්කු භෝජනය ස්වාමීනි අපි කොහෙද සූදානම් කරන්නේ? ජේසු කියනවා යන්න. වතුර කලයක් ගෙන මිනිහෙක් හම්බ වෙයි. එයාගේ පස්සේ යන්න. එයාගේ යන ගෙදරට ඇතුල් වෙන්න. ඇතුල්ලා කියන්න අපේ ස්වාමින් වහන්සේ කිව්වා පාස්කු භෝජනය වළඳන්නට සූදානම් කාමරේ කොහෙද තියෙන්නේ කියලා.
ඒගොල්ලෝ කාමරේ පෙන්නවා. ප්‍රේමවන්තයිනි. මේ කොටස මත ගෝලයන්ට ජේසුත් එක්කම මැරෙන්න. අවසාන මොහොතේ ජේසු කියන්නේ දෙවියන් වහන්සේගේ අනාවරණයක්. අහවල් තැන අහවල් මිනිස්සයාගේ පස්සෙන් යන්න අහවල් ගෙදර අහවල් කාමරේ අපිට සූදානම් කරලා ඇති. අද අපේ සමාජයේ එක එක තැන්වල හාස්කම් හොයාගෙන එක එක දේවල් හොයාගෙන මිනිස්සු අන්ධකාරයේ සැරිසරනවා. අන්ධකාරයේ ගමන් කරනවා. ජීවමාන ජේසුව දකින්න නැතුව වෙනේන දේවල් තුල ගමන් කරනවා. වෙනේනව හොයනවා. අනවින කොඩින පස්සේ යනවා. යක්ෂ ක්‍රියාවන් පස්සේ යනවා. හැබැයි ජේසු දකින්නේ නැහැ. බලන්න මේ වගේ පණිවිඩය ජේසු කියලත් ගෝලියෝ යුදාස්ගේ ඇස් පෑදුන්නේ නැහැ. ප්‍රේමවන්තයිනි බලන්න ස්වාමින් වහන්සේ මෙතන කියනවා. මම සමහර වචන පද අත්තල්ලා ගන්නවා මොකද කාලේ යන හින්දා. ඉතින් අවසාන රාත්‍රී භෝජන ජේසු ලෑස්ති වෙනවා. ජේසු ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා උන්වහන්සේ සමග දැන් භෝජනයේ වළඳන්නට යනවා. 17 වෙනි පදේ. සවස් වූ කල උන්වහන්සේ 12 දෙනා කැටිව වැඩියසේක. ඔවුන් වාඩි වී භෝජනයේ වළඳමින් සිටියේදී ජේසුස් වහන්සේ සැබවින්ම මම ඔබට කියමි. ඔබෙන් එක්කෙනෙක් මා සමග වළඳන කෙනෙක්. ඔබෙන් එක්කෙනෙක් මා වළඳන කෙනෙක් මා පාවා දෙන්නේ යයි වදාළසේක. 10 හිටියේ නෑ. 225 හිටියෙත් නෑ. 58 හිටියෙත් නෑ. හිටිය 12 දෙනයි. ජේසුස් කියනවා ඔබ 12 දෙනාගෙන් එක්කෙනෙක් මාව දැන් පාවා දෙන්නට යනවා. එතකොටත් වැඩ ලෑස්ති කරලා තිබ්බේ ජුදාස්. එතකොටත් වැඩ ලෑස්ති කරලා තිබ්බේ. උන්වහන්සේ පිළිතුරු දෙමින් ඒ තැනැත්තා 12 දෙනාගෙන් එක්කෙනෙක්ය. මා සමග එක පාත්‍රයේ අතලන තැනැත්තේය. සුද්ධ ලියවිල්ලේ තමන් ගැන ලියා තිබෙන ලෙසම මනුෂ්‍ය පුත්‍රයානෝ නියමිත ගමන යනසේක්මය. බලන්න ප්‍රේමවන්තයිනි මෙතන ජේසු කියනවා සුද්ධ ලියවිල්ලේ ලියලා තියෙනවා. මොකද්ද ලියලා තියෙන්නේ? මනුෂ්‍ය පුත්‍රයානෝ පාවා දෙන මනුෂ්‍ය පුත්‍රයා නියමිත මොහොතේ ගමන යනසේක. මේක ලෝකේ මැවිල්ලේ ඉඳලා එන පණිවිඩයක්. මේ මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙනවා. මනුෂ්‍ය පුත්‍රයා කුරුසිර යනවා. පව්කාර අපේනේ පූජා වෙනවා. මිනිස් සංගතයට ගැලීම ලැබෙනවා කියලා. ඒ වසර 2000කට ඒ ජේසුස් කුරුසේ මැරුණේ ඔබට මට ගැලවීම දෙන්නටයි. හැබැයි ඔබයි මමයි තවම ජේසුස් ගැන අඬ ඉන්නවා. කුරුසේ ගැන අඬ ඉන්නවා. හැබැයි මගේ ජීවිතයේ ගැලවීම තියෙන්නේ මේ කුරුසේ තුල. මගේ පවුලේ ගැලවීම තියෙන්නේ මේ කුරුසේ තුල. මගේ දේශයේ ගැලීම තියෙන්නේ මේ කුරුසය තුල. මගේ ජනතාවගේ මේ ගැලීම තියෙන්නේ මේ කුරුසය තුල. කුරුසය ඒ තරම්ම බලවත් බවට පත් වුණා මගේ ආදර ප්‍රේමවන්තයිනි. ඒ නිසා මිනිස්සු මේක දැනගෙන හිටියේ නෑ ප්‍රේමවන්තයිනි. බලන්න ඊළඟ කොටසේ කියනවා එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේද ඔවුට වන විපතක මහත. අපි හයියෙන් කියමු. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේද ඔහුට වන විපතක මහත. ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳයයි වදාළසේක. මගේ ආදර ප්‍රේමවන්තේනි මේ කොටසට මේ වචනයට සම්බන්ධ නැතත් මම කියනවා ජේසුගේ අත අල්ලගත්තා නම් ඒ ජේසුව දාලා යන්න එපා.
ඔබව ජේසු තෝරගත්තනම් ඒ ජේසුව දාලා යන්න එපා. ඔබේ පවුල ජේසුව තෝරගත්තනම් ඒ ජේසුව දාලා යන්න එපා. වාසියට ලාභයට සම්පත් වලට ඉඩකඩම් වලට ගස් කොළන් වලට රැකී රක්ෂා වලට තානාන්තර වලට මිල මුදල් වලට ජේසුව පාවා දෙන්න එපා. මොකද්ද කියන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔව්ට වන විපතක මහත ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. එතනම ස්වාමීන් වහන්සේ කියනවා ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳයි වදාළසේක. දැන් ඒ මිනිස්සයා ජේසුගේ ඉස්සරහ පිට ඉන්නවා. ඒ ජේසුයට ආදරය කරනවා. ඒ ජේසුගේ පාද හොදනවා. ඒ ජේසු එකට ඒ මිනිහත් එක කනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි. අපිට අද මිනිස්සු කරේ කිසිම විශ්වාසයක් තියන්න බෑ. අද අපි ගමන් කරන මේ සමාජ රටාව තුළ බොහෝ දෙමව්පියන්ට දරුවෝ ගැන විශ්වාසයක් තියන්න බෑ. බොහෝ දරුවන්ට දෙමව්පියෝ ගැන විශ්වාසයක් තියන්න බෑ. බොහෝ සහෝදරයන් විශ්වාසයක් තියන්න බෑ. එක බඩවැල කඩා ගන්න ආපු එක ඌ වෛර කරලා තමන්ගේම සහෝදරයා විනාශ කරන යුගයක අපි ජීවත් වෙන්නේ. ජේසු කියන්නේ ඒකයි. ජේසු කියන්නේ ඒකයි. ජේසු අපිට කියන්නේ ඒකයි. මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවා කියලා ඒකයි. තම සහෝදරයා වෛර කරනවා නම් තම සහෝදරයා විනාශ කරනවා නම් කරන්න එක දෙයයි මනුෂ්‍ය පුත්‍රයා නම් පාවා දෙනවා. අද ජේසුගේ නාමයෙන් පෙනී සිටින්නේ අපේ අම්මා තාත්තා අපේ සහෝදර සහෝදරියෝ. මගේ ආදර ප්‍රේමවන්තයනි, අර කතාවට කියනවනේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. ප්‍රේමවන්තයනි, අදහනවා නම් විශ්වාස කරන්න ඕනේ එකම තැනත්තා මේ ලෝකේ ඉන්න ජේසු විතරයි. අනිත් හැම කෙනෙක්ම පාවා දෙන්න. නැති අය ඇති බහුතරයක්. එනිසා මගේ ආදර ප්‍රේමවන්තයනි, මේ ලස්සන ජීවිත ගමනේ යද්දී මේ සුද්ධ වූ සතියට අපි ඇතුල් වෙද්දී අපි අපේ මුළු පාපයම හොදගෙන සුද්ධවත් වෙලා මේ ස්වාමින් වහන්සේගේ මේ සතියට අපි ඇතුල් වෙන්න ඕනේ. ඇයි ඇතුල් වෙන්නේ? අපිට තියෙනවා ඊතර වෙන්න දවසක්. පාස්කු ඉරිදා පාස්කුවේ මංගල්‍ය ඊතර වීමේ මංගලට යන්නයි මේ සූදානම. දින 40 සූදානම් වෙලා අපි ආවා. අපි ගොඩමස් වැළකුණා. පාපේ ක්‍රියාවෙන්ගෙන් වැළකුණා. කේලම් ඕපදූප කෙනේ වැළකුණා. වැළකීලා අපි සුද්ධවත් වෙලා දැන් සුද්ධ වූ සතියකට ගමන් කරනවා. වසරක තියෙන වටිනාම දවස් සතිය තමයි සුද්ධ වූ සතිය. ඒ සතියෙන් තමයි මගේ ප්‍රේමවන්තයනි වසරේ ඉතිරි කාලය පාස්කු එන කල්ලා සුද්ධෝ සතිය එන කල්ලා මගේ ජීවිතය අරගෙන යන්නේ ස්වාමින් වහන්සේ ඒ සුද්ධෝ සතිය හරහයි. ආදර ප්‍රේමවන්තයනි, බලන්න ලස්සන ජීවිතයකට ස්වාමින් වහන්සේ අපිව අරගෙන යනවා. අපි ඊළඟ පදයට යමු. ඔවුන් ආහාර වළඳමින් සිටියේදී උන්වහන්සේ රොටිගෙන ආශිර්වාද පවසා ඒවා කඩා ඔවුන්ට දී ගන්න. අපි ඔක්කොම කියමු. නිද මන් දන්නේ. ඔක්කොම කියමු. මොකද කියන්නේ? පොඩකින්ද. උන්වහන්සේ රොටිගෙන ආශිර්වාද පවසා ඒවා කඩා ඔවුන්ට දී ගන්න මේ මාගේ ශරීරයයි වදාළසේක. 2000කට ඉස්සෙල්ලා උන්වහන්සේ රොටි කඩලා ඒ ගෝලන්ට දුන්නා මේ මාගේ ශරීරයයි මේ අනුභව කරන්න. වසර 2000ක් ඉවර වෙලා 2021 දී ඒ රොටියම අද දේවස්ථානයේ අල්තාරයේ තුන්
උඩ තියෙනවා. කාගේ ශරීරයේද? ජේසුගේ ශරීරය. එදා ස්වාමින් වහන්සේ ගෝල ඉදිරිපිට කැඩුවා වූ ඒ ශරීරය අද අපි හැම පූජාවකදීම ඒ ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ ඇත්තටම ජේසුගේ ජීවමාන ශරීරය දැනගෙනද? එවැනි සරදා හදවතකින්ද? මනස්ථාපනිතු හදවතකින්ද? ඒක අපි දන්නේ නැහැ ප්‍රේමාන්තෙනි. බලන්න මගේ ප්‍රේමාන්තෙනි ඊට පස්සේ උන්වහන්සේ කුසලානද්දගෙන තුති පුදා ඔවුන්ට දුන්සේක. සියල්ලෝමයින් පානය කළ. දැන් උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ කුසලානක්ගෙන ගෝලයන්ට දුන්නා. මොනවද කිව්වේ? මේ මාගේ රුධිරය. ඒක ස්ථාපිත කරා. උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේ රුධිරය ස්ථාපිත කරා. ලෝකේ අවසානය දක්වා ජීවමාන ජේසුගේ රුධිරය සහ ශරීරය අපිට හැමදාම භුක්ති විඳින්න ලැබෙනවා. අපි ජේසුගේ ශරීරය, අපි රුධිරය භුක්ති විඳිනවා නම් මගේ ප්‍රේමන්තේනි, අපේ අතුලාන්ත ජීවිතය කොහොමද වෙන්න ඕනේ? අර ජුදාස් එහෙනම් ඒ වෙලාවෙම දන ගහලා කියන්න ඕනේ, අනේ රබ්බි මට සමාවෙන්න, මම ඔබව පාවා දෙන්නයි ගියේ කියලා ඒ ජුදාස් කියන්න ඕනේ. නෑ, කිව්වේ නෑ ප්‍රේමන්තේනි. ජුදාස් බලාගෙන හිටියා මේක ඉවර වෙලා කොයි වෙලාවෙද එළියට යන්නේ? සල්ලි ටික අතර ගන්න. ආදර ප්‍රේමන්තේනි, පාවාදීම් ගැන අපේ රටේ එච්චර කියන්න දෙයක් නැහැ. අපේ රටේ පාවාදීම් ගැන එච්චර කියන්න දෙයක් නැහැ ප්‍රේමන්තේනි. හැම තැනම තියෙන්නේ පාවා දෙන එක. හැම තැනම තියෙන්නේ පාවා දෙන එක. ජේසුවත් කරේ ඒකයි. හැබැයි ජේසුර කරේ දේවතාත්වය කැමැත තුලයි. ජේසුව පාවා දුන්නට හැබැයි ජුදාස් යම් මෙහෙවරක් කරනවා අපිට ස්වර්ගයට යන්න. ඒකයි ජුදාස් දෙයයන් වහන්සේ තෝරගත්තේ. ජුදාස්ට තිබුණා පාපේ පිළිගන්න, වැරද්ද පිළිගන්න, පේදුරු වගේ. හැබැයි ජුදාස් පාපේ වැරද්ද පිළිගත්තේ නැහැ. ඒ නිසා ජුදාස් එයාගේ ජීවිතේ නැති කරගත්තා. බලන්න මගේ ආදර ප්‍රේමවන්තයිනි, උන්වහන්සේ කියනවා, සැබවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී මම නැවත මිදිවුස පානය කරන දිනේ එනතෙක් මම මේ මිදිවුස යලිත් පානය නොකරන්නෙමි වදාළසේක. දැන් මොකද්ද ජේසු මෙතන ගෝලයන් නොකියා කියන්නේ? මම මේ මිදිවුස පානය කරන්නේ නැහැ. මම ස්වර්ගයේදී පානය කරන්නේ. හැබැයි ඔබේ හැමදාම වැටෙන පාපයකදී මේ මිදිවුස, මේ පූපය අනුභව කරතොත් ඔබ ගැලවීම ලබනවා. ප්‍රේමවන්තයිනි, බෙන්න සුද්ධෝ සතියට අපි ගමන් කරනවා. මගේ පාපය දකින්න දවස් 40ක් අපි ආවා. දැන් ඊට වඩා ගැඹුරින් දකින්න සුද්ධෝ සතියක් අපිට එනවා. හරි ලස්සන කාලයක්. මේක තියෙන්නේ කිතුණු අයට විතරයි. විශේෂයෙන්ම කතෝලික ජනතාවට විතරයි මේ ආශිර්වාදලත් ආධ්‍යාත්මික ජීවිත ගමන තියෙන්නේ. නැත්තම් ගොඩාක් අය මේ සුද්ධ බයිබලයේ කොටස අයින් කරනවා. අයින් කරලා ඕනෝනේවා ගන්නවා. එක එක මත දානවා මේවට. එක එක අදහස් දානවා. ඒගොල්ලෝ මේ ශරීරයේ රුධිරය සී කරන්නේ නැහැ. ඒකට ගරු කරන්නේත් නැහැ. ඇයි ඒගොල්ලෝ මේ හරය දන්නේ නැති නිසා. බලන්න මගේ ප්‍රේමන්තේනි, ජේසු එලෙස කියලා ගෝලයොත් එක්ක උන්වහන්සේ යනවා. 27 වෙනි පදේ තවද ජේසුස් වහන්සේ කතා කරමින් ඔබ හැමදෙනම පැකිලෙන්නා වූය. මන්ද මම එඬේරාට පහර දෙමි. එවිට බැටළුව විසුණු ලබන්නේ ලියා තිබේ. දැන් සුද්ධ ලියවිල්ලේ ලියලා තියෙනවා දෙවියන් වහන්සේගේ වචනය. මම එඬේරාට පහර දුන්නාම බැටළුව විසිරෙනවා, උන් දාලා දුවනවා. ඒක ජේසු කියලා දුන්නා. ගෝලයන්ට කියලා දුන්නා. එඬේරාට පහර දුන්නා මොකද වෙන්නේ කියලා. මගේ ආදර ප්‍රේමන්තේනි, ගමක නගරයක නැත්තම් රටක
බලවන්තයෝ තක්කඩියෝ එපා කරපයවුන් සමාජයට විරුද්ධව නැගීසෙනොන් හිටියාම මුළු රටම මුළු සමාජයම මුළු පරිසරයම බයෙන් නැකිලෙනවා. උන්ට බයි. දැන් මෙතන තියෙන ඒක නෙමෙයි. බැටළු රැළ බලාගන්න එඬේරා. ලෝකයේම ගලවන්න ආපු ස්වාමින් වහන්සේ අන්න එයාට ගහලා මරද්දී ගෝලයෝ තාලා තුවනවා. ඒක තමයි සුද්ධව ලියවිල්ලේ ලියලා තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි. මේ ලස්සන ජීවිත ගමනක් අපට ස්වාමින් වහන්සේ දීලා තියෙනවා. වාසනාවන්ත ජීවිත ගමනක්. හැබැයි අපි ජීවිත ගමන දන්නේ නැහැ. අපි ගයනවා, වයනවා, නටනවා, කියනවා, කරනවා, අහනවා. ඒක තියෙන්නේ මෙතනින් එහාට. අපි කොච්චර යාඥා කරනවද? අපි කොච්චර යාඥා වලට සහභාගී වෙනවද? අපි කොච්චර පූජාවකට සහභාගී වෙනවද? කොච්චර නමස්කාර මෙහෙයන් කරනවද? හැබැයි මගේ ප්‍රේමන කරුමයට හරි මෙතනින් එහාට ගැලවුණොත් එහෙම මොකද වෙන්නේ? ඔළුව ගැලවුණොත් මොකද වෙන්නේ? කාටවත් තේරෙන්නේ නැද්ද? ඔළුවේ තමයි ඔක්කොම තියෙන්නේ. කන් දෙක තියෙන්නේ ඔළුවේ, නාය තියෙන්නේ ඔළුවේ, කට තියෙන්නේ ඔළුවේ, ඇස් දෙක තියෙන්නේ ඔළුවේ. නේද? රූපානී සංස්ථාව තියෙනවා, ගුවන්විදුලි සංස්ථාව තියෙනවා, නගර සභාව තියෙනවා. නේද? ඔහේ දොඩන කට තියෙනවා. මේ සෙට් එක ගැලවෙම මොකද වෙන්නේ? ඇතුලේ මොකුත් නැහැ. ඇයි? මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. තවත් ඔන්න බැන බැන යනවා. හදවතේ මත තැන්පත් වෙලා නැහැ ප්‍රේමවන්තේනි ජේසුගේ ආදරය. අපි ඔක්කොම කරනවා. හරි ඇත්ත බොහොම හොඳයි. හැබැයි ඇතුළාන්තේ තැන්පත් වෙලා නැහැ. එහෙත් මගේ ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ ලෝකේ මැවිල්ලේ පටන් ඒ ආරම්භ කරපු ක්‍රමවේදය. මොකද උන්වහන්සේ දැනගත්තා මේ ලෝකය සාතන් විනාශ කරනවා. හැබැයි මම තෝරගත්ත ජනතාවක් ඉන්නවා මේ ලෝකේ. ඒ ජනතාව මං ආරක්ෂා කරනවා. ඒ නිසා උන්වහන්සේ කලින් කලට නානාවිධ දිවසුරුන් එව්වා. හරි ගියේ නැහැ. බැරිම තැන තමන් වහන්සේ පුත්‍රයන් විසින් මනුකයක් අරගෙන පොළොවට ආවා. බලන්න ප්‍රේමවන්තයනි යෙසායා පොතේ කතා කරනවා. යෙසායා පොතේ 50 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගත් ඉඳලා 7 වෙනි වගන්තය දක්වා කතා කරනවා. පීඩාවට පත්වුවන් ශක්තිමත් කරන පිණිස දැන් කවුද ශක්තිමත් කරන්නේ? පීඩාවට පත්වුවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසිවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා උනන්දුවක් ඇති කරන සේක. දැන් මොකද්ද මෙතන කියන්නේ? මෙතන කියනවා ඇයි ජේසු මොකටද ආවේ? තනි වචනෙන් කියන උන්වහන්සේ විඩාවට පත් වූවන් ශක්තිමත් කරන්න. විඩාවට පත් වූවන් කියලා කියන්නේ මේසන් වැඩ කරන කට්ටියට, නැත්තම් කුලී වැඩ කරන කට්ටියටද, නැත්තම් යකඩ උස්සන කට්ටියටද? ජීවිත පීඩාව, ආත්මික පීඩාව. අපි හැම කෙනෙක්ම ප්‍රේමවන්තයනි අපි ජීවත් වෙන්නේ පීඩාවෙන්, වේදනාවෙන්. නේද? ජීවත් වෙන්නේ පීඩාවෙන්, වේදනාවෙන්. අරගල මැද්දේ, කරදර මැද්දේ, බයෙන්, සැකෙන්, හෙට ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ යසය තුලින් කතා කරනවා. විඩාට පත්වුවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස. මං කී පිටම් මේ බයිබල් පාඨය කියෙව්වා.
ගොඩාක් කලා කියලා බැලුවා මේක මොකක්ද කියලා. හරිද? මෙතන කියනවා මොකක්ද කියන්නේ? ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ. මොකක්ද යේසුස් කියන්නේ? ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසිවෙකු මෙන් මා එතුමන්ට සවන් දෙන පිණිස. මොකක්ද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ මෙතන? හොඳට අහන්න. ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසිවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස. මම ගුරුවරයෙක් කියලා ජනතාවට කතා කරන්න ඕනේ. හැබැයි මම ඒ බුද්ධිය, ඒ ශක්තිය, ඒ ප්‍රඥාව ලබා ගන්නට, ඒ ස්වර්ගීය ප්‍රඥාව, විශ්ඩම් මේක ලබා ගන්නට මම දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන්නා. කවුද සවන් දෙනවා කියලා කියන්නේ මේ? ජේසුස් සවන් දෙනවා. ජේසුස් සවන් දෙන්නේ මොකටද? අනිත් අයට කියලා දෙන්න. අපි කියලා දෙන්නේ සවන් දීලාද? අපි කතා කරන්න යොත් හරියට ඡන්ද ඉල්ල දෙපාරක් මන් දිනුවා වගේ. නේද? අපි හරි ලොකු කඩයක් දාලා හොඳ බිස්නස් කාර්යයක් කතා කරන්නේ. බිස්නස් ගැන කියලා දෙන්න ගියොත් එහෙම. අපි ගොඩාක් දේවල් කියලා දෙන්නේ. පෞල් ජීවිතේන සමහරක් අය ඇඩ්වයිස් දෙනවා. උගේ පෞල් ජීවිතය කඩාපල් වෙලා. එයාගේ බිරිඳක් දාලා ගිහිල්ලා. හැබැයි එයා කියනවා කොහොමද ෆැමිලි ලයිෆ් එක ගෙනියන්නේ? දැන් ඒ වගේ බොරු වැඩක් නොකර, බොරු දේවල් නොකර ජේසුස් මෙතන කියනවා ගුරුවරයෙක් වගේ අනිත් අයට උපදෙස් දෙන්න සිසිවෙකු වගේ මම දෙවියන් වහන්සේගෙන් ආගෙන හිටියා. මෙතන කියනවා කී දේ ගැන සිසිවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමුදානෝ හැම උදයකම මා තුල උනන්දුවක් ඇති කරවනසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා. මහෝත්තම දෙවියන් වහන්සේ හැම උදයකම මාව උනන්දු කරනවා දේව වචනය අහන්න. ජේසු අලියම පිබිදිලා දේව තාත්තා ගාවට යන ගිහිල්ලා හඬ සද්දේ අහලා ගෝලියෝ ගත්තෙත් එහෙම තමයි. ගෝලියෝ 12 දෙනා ගත්තෙත් දෙවියන් වහන්සේ දුන්නයි. ජේසු නිතරම දෙවියන් වහන්සේට හඬට අහුම්කම් දුන්නා. හරියට සිසුවෙක් වගේ තමයි අහුම්කම් දුන්නේ. ඇයි? ගුරුවරයෙක් වගේ වචනේ දේශනා කරන්නට. ඊට පස්සේ කියනවා දෙවි සමිදානන් මාගේ කන් පහදා ඇත. දෙවියන් වහන්සේ ඔබේ මගේ දසවන් පහදන්නේ නැත්තම්, දෙවියන් වහන්සේ ඔබේ මගේ දෙනෙත් විවර කරන්නේ නැත්තම්, දෙවියන් වහන්සේ ඔබේ සිතට මගේ හදට කතා කරන්නේ නැත්තම් අපි කම් පහද ගන්න මොනවටද? අනුන්ගේ ඕපදූප කටකත අහන්න විතරයි. දැන් ජේසුගේ ජීවිතේ ගැන මේ යෙසායා පොතේ කියනවා. ජේසුගේ ජීවිතේ අනාගතේන තැනැත්තා ගැන කියනවා. ඒ තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියලා. බලන්න ප්‍රේමාන්තයෙන් ඊළඟට කියනවා මා ඊතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේවත් ඊතුමන්ට පිටුපාගේවත් නැත. මේ යෙසායා පොතේ කතා කරන ජේසු ගැන. ජේසු කියනවලු මෙහෙම කොහොමද මම දෙවියන් වහන්සේට තාත්තට විරුද්ධව මම කැරලි ගහලා නැහැ. මම තාත්තට විරුද්ධව කතා කරලා නැහැ. මම තාත්තට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. ඔබේ මගේ ජීවිතය ගත්තා මගේ ආදර ප්‍රේම අන්තේනි. අපි අපේ ගෙදර තාත්තලා අම්මලාට විරුද්ධව කොච්චර කතා කරනවද? අපි අපේ ගෙදර ඉන්නව දරුවන්ට විරුද්ධව කොච්චර කතා කරනවද? අපි අපේ සංඝයෙම ඉන්න වැඩිමහල් අනිත්යට විරුද්ධව කොච්චර කතා කරනවද? කොච්චර කැරලි ගහනවද? ස්වාමින් වහන්සේ කියනවා මම කැරලි ගහලා නැහැ. උන්වහන්සේ කියන්නේ මොකද්ද? මම පියාණන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවේ නැහැ. එතුමන්ට පිටුපා ගේවත් නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි, අපිට සවන් දෙන්න තියෙන හොඳම පණිවිඩයක්. ඇත්තටම අපි දෙවියන් වහන්සේගේ දාසීන්ට අහුම්කම් දෙනවද? එක දවසක් මම රෑ 7:00ට ගියා ගෙදර. මට වයස 21යි එතකොට. ගෙදර ගිහිල්ලා මං ගියේ මොකද කල්සමක ෂර්ට් එකකුයි ඔතා ගත්තා. කොට කල්සමේ ෂර්ට් එකකුයි. එතර මගේ දැඩි හිටියා ඉස්සර පුටුවක වාඩි වෙලා.
දෙඩියවා කොහොද යන්නේ? මං කිව්වා ඉන්දියාවට යන්න යනවා. ඉන්දියාවට යන්න යනවා. මේරෑ කායකද ඉන්දියාවට යන්න යන්නේ? දැන් මහල් මේ කොළඹට යනවා වගේ. හරිද? මං කිව්වා අහවලුත් එක. අනේ මේ නිකන් මැරෙන්නේ නැතුව ඔන්නෝව තියලා නිකන් ඉන්නවා. අකාලේ මැරෙන්න යනවා. ඒ කාලේ පේසාලේ පීරේ කරා ඉන්දියාවට යන්න පුළුවන්. සබන් කැලි 10ක් 12ක් දුන්නාම ගිහින් දානවා. හරිද? මමත් යන්න ගියේ එහෙමයි. ඉතින් මං පස්සේ මං කදේට මං ගිහින් කියලා එන්නම් කියලා ටවුමට ඇවිල්ලා මගේ යාළුවට කිව්වා අනේ මට එන්න විදියක් නැහැ මගේ තාත්තා එපා කියනවා කියලා. ඒ ගියේ කාදටත් නැහැ. දැන් ගිහිලා අවුරුදු 40ක් වෙනවා. ඇයි සිසිවෙකු වගේ ගුරුවරයාට වැඩි හිටියන මම සවන් දුන්න නිසා මගේ ජීවිතය ආරක්ෂා වුණා. මගේ අම්මා එපා කිව්වොත් මේ දේ කරන්න එපා කිව්වොත් මම කරන්නේ නැහැ. මගේ තාත්තා කිව්වොත් මේ දේ කරන්න එපා කියලා මම කරන්නේ නැහැ. කවදාවත් වැඩි හිටියන් දෙමාපියන් විරුද්ධව කැරලි ගහලා නැහැ. ඒ නිසා තමයි ප්‍රේමවන්තයනි අපේ ජීවිතය අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ස්වාමින් වහන්සේගේ වචනය කියනවා මොකද්ද මම එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේ නැහැ පිටුපා ගියේ නැහැ කියලා. ඊළඟ පදේ කියනවා 6 වෙනි පදේ මට පහර දෙන්නන්ට මගේ පිට පෑවෙමි කියන්න. මට පහර දෙන්නට මම පිට පෑවෙමි. මට ගහන අයට මං කියනවා ගහන්න කියලා. හරිද? රැවුල් ගස් උදුරන්ට මම මූණ දුන්නෙමි. අයියෝ රැවුල් ගස් වන මූණ දෙනවා තියා. පේසෙල්ලක් දාන්න මූණ දෙන්න කිව්වනම් අරගෙන අල්ලගෙන ඉඳී මූණ හදන කල්ලා. පැය දෙකක් හරි ඉඳී. හරිද? කියන්නකො ලස්සනට රැවුල් ගස් උදුරන්නන්ට මම මූණ දුන්නෙමි. මාගේ මූණ නින්දා වෙනුත් කෙල ගැසීමෙනුත් හරවා නොගතිමි. මේ තමයි ජේසු යන ගමන. මේ යසාය පොතේ වසර 858 යසාය තුලින් කතා කරන දෙවියන් වහන්සේ වෙන්න යුගයක් එනවා. මේ ස්වාමින් වහන්සේ දේව කැමැත්ත ඉටු කරන්නට දෙවියන් වහන්සේට ප්‍රේමණීය තාත්තට කීකරු දරුවෙක් ඇටියට ක්‍රියා කරන්නට වෙන්න එනවා දරුවෙක්. ඒ දරුවා ගැන තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා මහෞත්තම දෙවි සමිදානන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. ප්‍රශංසා වේවා ප්‍රශංසාව. ඇයි මෙතන මෙහෙම කියන්නේ? ජේසු දන්නවා මගේ තාත්තා දෙවියන් වහන්සේ හැම මොහොතකදී මට උපකාර කරනවා. හැම මොහොතකම මා සමග ඉන්නවා. මම හැමදාම උදේක තාත්තා හමු වෙන්න යනවා. මම තාත්තා කියන පණිවිඩය තමයි කරන්නේ. ඒ නිසා මම කිසි දෙයකට වියවුල් වෙන්නේ බය වෙන්නේ කවුරු මොනවා කරත් මට මොන නින්දා පාස කළත් කවුරු මට තැළුවත් කවුරු මගේ රැවුල ගැලෙව්වත් කවුරු මගේ ඇඳුම් ගැලෙව්වත් කවුරු මට පීඩා කළත් මාව කුරුසියේ ඇනගහලා මරන්න හැදුවත් මම දන්නවා මහෞත්තම දෙවියන් වහන්සේ මට උපකාර කරනවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඒ නිසා ජේසු වියවුල්ුන්නේ. බලන්න ජේසු අල්ලගෙන ගිහිල්ලා ප්‍රේරෝතියම කියන ශාලාවේ නඩුව අහලා බරබ්බස්ව නිදහස් කරන්න කියලා මිනිස්සු ඉල්ලලා බරබ්බස්ව නිදහස් කරලා ජේසු කුරුස ඇන ගහන්න ඉල්ලලා ජේසු කුරුසේ ඇන ගහන්න අරගෙන යද්දී ජේසු තනිකර මරන්න ගිය බැටළු පැටෙක් වගේ නිහඬව හිටියා. ප්‍රේමවන්තයිනි අද ඔබයි මමයි ඒ කුරුසෙට ගිය ජේසුට දෙන ආදරය මොකද්ද? ඔබේ හදවතේ මගේ හදවතේ ඒ ජේසු ලොවට දක්වා වූ ආදරය, ප්‍රේමය, කීකරුකම, ශාන්තිය, දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙන එක මා තුල තියෙනවද? ප්‍රේමවන්තයිනි ඇතුළට ගිහිල්ලා බලන්න. ඊළඟ කොටස කියනවා මම නිර්භීත ලෙස මූණ පාන්නෙමි මා ලැජ්ජාවට නොපෙන බව මම දනිමි. මම නිර්භීත ලෙස මූණ පාන්නෙමි මා ලැජ්ජා නොපෙන බව දනිමි. ප්‍රේමවන්තේනි ජේසුත් එක්ක යන මේ ජීවිත ගමන දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන මේ ජීවිත ගමන කවදාවත් ලැජ්ජාවට නින්දාවට පාත්‍ර වෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි.
අපි ඇතුළාන්තයෙන් ජීවිත ගමනක් යනවා නම් කවදාවත් අපිට කරදරයක් වෙන්නේ නැහැ. කවදාවත් අපිට හිරියරයක් වෙන්නේ නැහැ. හිරියරයක් වුණත් වෙන්නේ ඒක ආශිර්වාදයක් ඇටියටයි. මගේ ප්‍රේමන්තේනි, ඒක මේ ක්‍රිස්තියානි ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ක්‍රිස්තියානි ජීවිතය හරිම උත්තරීතර ජීවිතයක්. ඒකයි මේ සුද්ධ සතියේ වටිනාකම් ප්‍රේමන්තේනි. අපි අතුලාන්තයෙන් මේ පාස්කවට චතරේ ගියා වගේ මේ සුද්ධ සතියට ඇතුල් වෙලා අපි ඊතර වුණොත් දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. එහෙම කෙනා කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. අයි බලමු අවසාන වශයෙන් පිලිප්පි 2:6 සිට 11. පිලිප්පි 2:6 සිට 11. උන්වහන්සේ අයියෝ කාලාවේ නැද්ද ඔයගොල්ලෝ නැත්තම් නිදිද? දැන් මං කියන ඔක්කොටම නැගිටලා සහභාගී වෙන්න කියලා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ දරූ නමුත් දැකලා තියෙනවනේ මැච් ජහ දැකලා තියෙනවනේ අර කුමුදා මෙතන උත්තර දෙන්නේ ඔව් කිව්වා. ජීවිතේ පිටිනේ දැකලා තියෙනවද දන්නේ නැහැ. හරිද? මැච් දැකලා තියෙනවනේ. ඒතකොට මැච් ගහන්න ගියාම ග්‍රවුන්ඩ් එකේ 10 ගණන් සෙනග ඉන්නව නේද? දැකලා තියෙනවද? ඒගොල්ලෝ තමුන්ගේ කණ්ඩායම එක්කෙනා 6 පාර 4 පාරක් ගැහුවොත් මොකද කරන්නේ? අප්පුඩි ගාලා කෑක් ගාලා මචන් තව එකයි කියලා බෙරියන් දෙනවා. අනිත් පැත්ත එක්කෙනා චික් 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 හයක් ගැහුවා. හරිද? ඒ පැත්ත මාරුනාම එහෙම තමයි. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ නිසා ඔබ මම කියන වචනය උච්චාරණය කරොත් මේ බයිබල් පාඩේ හයියෙන් මොකද්ද වෙන්නේ? මට තවත් 6 පාරක් ගන්න මට කික් එකක් එනවා. ඕගොල්ලෝ බුදිය ගත්තොත් මට වචනේ බෙදාගන්න පුළුවන්ද? ඕගොල්ලෝ ඈනුන් ඇරි මට වචනේ බෙදාගන්න පුළුවන්. මට වචනේ බෙදාගන්න බැහැ. නිසා පිබිදීමෙන් ඉන්න. නැත්නම් ලබන් සති පුටු දාන්නේ නැහැ. හරිද? හරිද? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ නියමයි. ස්වරූපය දරූ නමුත් දෙවියන් වහන්සේ සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවකයි නොසිතා බලන්න මෙතන කියන මොකද්ද කියන්නේ? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ දේව පුත්‍රයා කියලා කියන්නේ සැබෑ දෙවියන් වහන්සේ. හැබැයි දෙවියන් වහන්සේගේ ස්වරූපය ජේසු දරලා ජේසු සැබෑ දෙවියන් වහන්සේ වෙලා හැබැයි මේක මට වස්තුවක් මගේ මමයි දෙවියෝ කාටවත් බය නැහැ කියන තැන ඒ දෙවියන් වහන්සේ හිටියේ නැහැ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ මෙතන කියනවා ඒ සමානත්වය තමන් විසින් බදාගෙන තබා දීූ වස්තුවක් යයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කරමින් කියන්නේ වහලෙකුගේ ස්වරූපයක් ගෙන අප සමාන මිනිස් කෙනෙක් වූසෙක් ප්‍රශංසා වේවා බලන්න මගේ ප්‍රේමවන්තයනි තමන් වහන්සේම ජේසුව මේක ත්‍යාග කරා. දේවත්වය ත්‍යාග කරා. ඔව් මට ඒ බලය අවශ්‍ය නැහැ. මට ඒ හැකියාව අවශ්‍ය නැහැ. මම දෙවියන් වහන්සේ පුතා කියලා කවුරුත් දැනගන්න ඕනේ නැහැ. මගේ තාත්තා දැනගත්තා නම් හොඳටම ඇති. ඕගොල්ලෝ කැමති දෙයක් මට කරන්න. තලන්න, ගහන්න, ඉරන්න, කපන්න, කොටන්න, කෙල ගහන්න, කම්බුලට ගහන්න, කසෙන් තලන්න, මාව කුරුසේ යන ගහන්න මම තරහ නැහැ. මගේ ප්‍රේමවන්තයනි මේ මිනිස් ලෝකේ හිතන්න පුළුවන් දෙයක්ද මේක? එහෙම තමයි අපේ ජේසු ඒ ජේසුගේ හැටි. එහෙම තමයි අපේ ජේසු ඒ ජේසුගේ හැටි. අපේ වෙනුවෙන් මැරෙන්නයි ආවේ. අපේ වෙනුවෙන් පූජා වෙන්නයි ආවේ. ඔබට මට කතා කරන්න ආවේ. මම ආදරය කරා වගේ ඔබත් එකිනෙකට ආදරය කරන්න පුතේ දුවේ. මගෙන් ඇහැක් වෙලා යන්න එපා කවදාවත්. ආදර ප්‍රේමන්තයනි බලන්න මේ තින වටිනාකම. ඊට පස්සේ කියන මනුෂ්‍යාකාරයෙන් සිටමින් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වා
පහත් වී කීකරුසේක. උන්වහන්සේ මොකද කියන්නේ? මනුස්සාකාරයෙන් සිටමින් මරණය එනම් කුරුසේ මරණය දක්වා පහත් වී කීකරුසේක. අපි කුරුස කරේ තියාන ගියාට මදි ප්‍රේමවන්තේනි. අනිකාට ගෙදර ඇවිල්ලා කුරුසයක් වුණාට වෙන එක තමයි අපි කරන්නේ. අනිකායේ කරට කුරුස පටවනවා. ගෙදර ඉන්න බිරිඳට සැමියට කුරුස පටවනවා. දරුවෝ දෙමාපියන්ට කුරුස පටවනවා. ප්‍රේමවන්තේනි, ඒ නිසා කුරුසයක් නොමවි. ලොවටම ගැලවීමක් වෙනවා. මේ ජේසු කරපු දේවල් තමයි මේ. ජේසු කුරුසයක් උන්නේ. කුරුසක කරට ගත්තා. කුරුසේ මැරුණා. මැරිච්ච ජේසු ලොවට ගැලවීමක් දුන්නා. අද ඔබයි මමයි ගැලිලා තියෙන්නේ ඒ ජේසු නිසායි. ඔබයි මගයි හදවතේ ඒ ජේසුගේ ආදරය තියෙනවා නම් ආදර ප්‍රේමවන්තයනි, අපි ඊළඟ පදයට යමු. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසටත් උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. බලන්ද, ජේසු කී කරුණා තාත්තට, ජේසු යටහත් පාත් වුණා තාත්තට, තම ජීවිතය අත්හැරියා. අත්හැරට පස්සේ අන්න පටන් ගත්ත දෙවියන් වහන්සේ කොටස කරන්න. දැන් කුරුසේ නැගලා කාය කොටස කරේ? කුරුසේ නැගලා ජේසු කරේ ජේසුගේ කොටස. බැරිම තන කිව්වා පියාණෙනි මව අත්හැරියේ මන්ද. බැරිම තන කිව්වා. මනුස්ස ආකාරයෙන් බැරිම තන කිව්වේ. හැබැයි කිව්වට ජේසු දන්නවා මගේ තාත්තා මා උසස් කරනවා. බලන්න ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ අන්න තාත්තගේ ඩියුටිය තාත්තා කරා. මොකද්ද කරේ? එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ ජේසු ඔබයි මගේ. ඒ ජේසු ඔබයි මගේ කවුද? අපි ඒ ජේසු ඔබයි මගේ ගැලුම්කාරයා කරගෙනද? ඒ ජේසු ඔබයි මගේ ස්වාමියාණන් කරගෙනද? ඒ ජේසු ඔබයි මගේ ගුරුවරයා කරගෙනද? අපි උන්වහන්සේගේ ආක්ෂාන පනත් වලට ගරු කරනවද? උන්වහන්සේ අපිට ආදරය කළා වගේ අපි අන් අයට ආදරය කරනවද? බලන්න ඊළඟ පදේ. එසේ කළේ ස්වර්ගයේද පොළොවේයි පාතාල ලෝකයේද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිඳුන් වහන්සේයයි දේපියන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින් ප්‍රකාශ කරන පිණිසත්ය. අදට ප්‍රේමවන්තයනි, මේක තමයි ජේසුගේ කුරුසේ යාගේ තියෙන ප්‍රබලම තැන. තාත්තගේ කැමැත්ත කරන්නට ජේසු ඉදිරිපත් වෙද්දී, තාත්තගේ කැමැත්ත ඉඩ දෙද්දී, සාතම් පරාජය කරද්දී, අන්ධකාරය පරාජය කරද්දී, යක්ෂ බලය සුණු කරද්දී, දේව තාත්තා තම පුත්‍රයාව ස්වර්ගයේ පොළොවේ පාතාල ලෝකේ සියල්ලන් ජේසුස් කියන නාමයට වැඳ වැටෙන තැනට ගේනවා. ආදර ප්‍රේමන්තයනි, මෙතරම් වාසනාවක් තවත් කොහෙද? මෙතරම් වාසනාවක් තවත් නෑ මගේ ආදර ප්‍රේමවන්තයනි. එහෙමනම් අපේ ජීවිතේ අපි ගත කරන හැම තප්පරයක් පාස්සා, අපි ගෙවන හැම මොහොතක් පාස්සා, අපි කරන කියන හැම දෙයක් පාස්සා සිදුවෙන්න ඕනේ මොකද්ද? ජේසුස් කියන ඒ සුද්ධ නාමය මහිමයට පත් වෙන්නට ඕනේ. ප්‍රේමවන්තයනි, කොහොමද ඒ ජේසු කියන නාමය අපි මහිමයට පත් කරන්නේ? අපේ ජීවිත ක්‍රියාවෙන්, අපේ ජීවිත ගමනෙන්, අපේ ජීවිත පිළිවෙතෙන් අපි උන්වහන්සේගේ නාමය උසස් කරනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි, හෙට එළඹෙනා වූ ඒ සුද්ධ සතිය
අපි දෙවියන් වහන්සේට ප්‍රසන්නව ගත කරලා අපේ ජීවිතේ මරණය දක්වා සුද්ධවන්ත ජීවිතයක් ගත කරමින් ඒ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ මගේ එඬේරාණන් ගුරුවරයන් කරගෙන උන් වහන්සේ තුළ ජීවත් වෙන්නට අපි දැඩි තීරණයක් ගනිමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. නමස්කාරයට අතුල් වෙමු. අපි නමස්කාරයට ලෑස්ති වෙමු. අපි හදවතින් ඇතුල් වෙමු නමස්කාරයට. ආදර ප්‍රේමවන්තයනි, චාරිත්‍රික සමය ගත කරලා හෙට අපි ඇතුල් වෙනවා සුද්ධ වූ සතියට. සතිය පුරාවට අපි ගමන් කරනවා ඒ සුද්ධ වූ සතිය හරහා. සැබෑ පාස්කුවක එතරවීමක් දකින්නට ජේසුත් එක්ක මේ යාගය තුල අපි ගමන් කරනවා. ආදර ප්‍රේමවන්තයනි, තාමත් ඔබට බැරි වුණ, තාමත් කැඩින් නැති බිඳුන් නැති ඔබේ ඇතුළාන්තය අයි මේ මොහොතේ ස්වාමීන් වහන්සේට බාර කරමු. ජේසුනි, ඔබ ගිය මග යන්නට, ජේසුනි ඔබ ලොවට ආදරය කළා වගේ ආදරය කරන්නට, වේදනාව අරගල නින්දා අපාසරා ගමන් කරද්දී ඔබ නිහඬව ගමන් කළා වගේ ගමන් කරන්නට ජේසුනි මට ශක්තියක් දෙන්න. මට බලයක් දෙන්න ජේසුනි. ඔබ වහන්සේට කසපාර ගහද්දී, ඔබ වහන්සේව නින්දාවට පත් කරද්දී, ඔබ වහන්සේට අතුල් පාරවල් ගහද්දී, ඔබ වහන්සේට වඩා ඉහළින් ඒ බරබ්බස්ව අගය කරද්දී ඔබ වහන්සේ කරපිට කුරුසයක් ගසත් තබද්දී ඔබ වහන්සේ නිහඬ වුණා. ආදර ජේසුනි, මෙවැනි දහමක් ලෝකේ කොහෙවත් නැහැ. එකම දහම තමයි ස්වාමිනී ඔබ වහන්සේ අපිට දෙවි. සියලු පීඩාවන් හරහා ගමන් කරද්දී ඔබ වහන්සේ සතුටින් ගමන් කරා. සියලු වේදනාවන් දරාගෙන ඔබ වහන්සේ ලෝකයට ආදරය කළා. ගහඬ ඔබ වහන්සේ ආදරය කළා. නින්දා කරන්න ආදරය කළා. ආදර ජේසුනි, අද අපි ජීවත් වෙන මේ යුගයේ දහසක් අරගල හරහා අපි ගමන් කරන්නේ. දහසක් ප්‍රශ්න හරහා ගමන් කරන්නේ. අපිට විරුද්ධව ගොඩනැගෙන විරුද්ධකාරයෝ මටයි. සමහර වෙලාවට අපේම සහෝදරයා සහෝදරී අපිට විරුද්ධව අත උස්සනවා. අපිට විරුද්ධව කටහරිනවා. අපේම දරුවෝ
අපි ජාතක කළ ලොවට බිහි කරව දරුවෝ දසදුක් විඳලා ලොකුමහත් කරපු දරුවෝ අපිට විරුද්ධ වෙනවා. අතර ජේසුනේ ඒ අයට ආදරය කරන්න බැරි වෙන වාර අනන්තයි ජේසුනේ. ඒ අයට ආදරය කරන්න බැරි වෙන වාර අනන්තයි. ඒ අය වෙනුවෙන් එක වචනයක් කියලා ඔවුව සනසන්න බැරි වෙන වාර අනන්තයි. ඒත් මගේ ජේසුනේ ඔබ වහන්සේ කොහොමද දරාගත්තේ මේ තරම් ලැජ්ජාවක්? ඔබ වහන්සේ කොහොමද දරාගත්තේ මේ තරම් නින්දාවක්? අතර ජේසුනේ ලෝකෙ මිනිස්සු ඕන තරම් දඬුවම් විඳින්න ඇති. ලෝකෙ මිනිස්සු ඕන තරම් පීඩාවට පත් වෙන්න ඇති. ලෝකෙ මිනිස්සු ඕන තරම් ලැජ්ජාවට පත් වෙන්න ඇති. හැබැයි ජේසුනේ ඔබ වහන්සේ මේ නින්දා අපාස මේ පීඩාව වේදනාව අරගල ඇනුම් බැනුම් ගැරහුම් කුරුසගා කඩ තබද්දී ඔබ වහන්සේ නිරුවත් කරද්දී කටුවටනු පළඳද්දී ඔබ වහන්සේ ඒ මිනිස්සුන්ට ආදරය කළා ජේසුනේ. කිසිම දහමක නැති ආදරයක් ඔබ වහන්සේ ලොවට කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඔබ වහන්සේ කුරුසෙට ගියා. ඔබ වහන්සේගේ කුරුසේ දෙපැත්තේ හොරු දෙන්නෙක් කුරුසෙන ගහලා හිටියා. වම් පැත්තේ හිටපු සොරා ඔබ වහන්සේට උසුළු කරා. ඔබ වහන්සේව ලැජ්ජ කරා. අවසාන තප්පර ගානකදී ඔබ වහන්සේ පීඩාවට පත් කළා. ඒත් ඔබ වහන්සේ නෙමෙයි කතා කළේ. ඒත් දකුණු පාර්ශ්ව සොරා කියනවා. වම් පාර්ශ්ව සොරා දිහා බල්ලා කියනවා. උඹයි මමයි මේ කුරුස්සේ ඇනගහලා තියෙන්නේ. අපි කරපු දඬුවමට සාධාරණයි. ඒත් මෙතුමා සැබෑ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මෙතුමා කුරුසේ ඉන්නේ වැරදි කරලා නෙමෙයි. ඔබ බය නැද්ද මේ වගේ කෙනෙකුට මෙහෙම කතා කරන්න කියලා ඒ සොරා කියනවා. පියාණෙනි ඔබ වහන්සේ පාරාදීසට වඩින කල මාව සිහි කරන්න කියලා. ජේසුස් කියනවා ඔව් මේ මොහොතේම ඔබ මා සමග පාරාදීසයේ ඉන්නවා කියලා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමවන්තේනි ඒ කුරුස ගහේ එල්ලේ හිටපු ඒ දකුණු පාර්ශ්ව සොරා මහා ලොකු පුණ්‍ය ක්‍රියාවක් කරේ නෑ. දානමාන දුන්නේ නෑ. එයා ලොකු ජීවිත ගමනක් ගියේ නෑ. ප්‍රශංසා නමස්කාරයට දිය පූජාවට සහභාගී වුණේ නෑ. එක දෙයයි කළේ කුරුස ගහේ ඉන්න ජේසුව පිළිගත්තා. මෙන්න ප්‍රේමවන්තේනි අවස්ථාව. ඔබයි මමයි ඒ ජේසුව පිළිගන්නවා නම් මේ රාත්‍රියේ ඔබට මට ඒ ස්වාමින් වහන්සේ ගැලීම දෙන්නට යනවා. නමස්කාර වේවා ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. නමස්කාර වේවා ස්වාමීනි. නමස්කාර වේවා. නමස්කාර වේවා.
ආදර ප්‍රේමාන්තේනි අපි ඇතුළෙමු ඒ ආදරයට. කුරුස ගහේ මරණ තප්පරේ ඒ ජේසුගේ සෙනහස ලොවට ගලාගෙන ආව විතරක් නෙමෙයි උන්වහන්සේට වද දුන්න. උන්වහන්සේ මරන්න තීරණය කළා මරන්න කටයුතු කරපු ඒ අයටත් උන්වහන්සේ ආදරය කළා. උන්වහන්සේ කිව්වා පියාණෙනි තාත්තේ මොවුන් නොදන කරන වරදට මට මොවුන්ට සමාව දෙන්න. මගේ ප්‍රේමවන්තයනි මේ තමයි ක්‍රිස්තියානිය. මේ තමයි කිතුනුකම. මේක තමයි කතෝලික අපේ ජීවිතය. අපිට මොනවද කවුද කරන්නේ? අපි ජීවත් වෙන්නේ ආදරය කරන්නේ ජේසු ආදරය කළා වගේ. ඒ සෙනහස ගලාගෙන ගියේ කුරුස ගසේදී. ඔබට මට ආදරය කරන්න තරමට අපි ළඟ තිබුණ වටිනාකම මොකද්ද? මම දන්නේ ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතය ගැන. හැබැයි මගේ ජීවිතේ නම් ජේසුට ආදරය කරන්න මං ගාව කිසිම වටිනාකමක් නැහැ. මම ඉන්නේ බිඳුවේ. මම දුබලෙක්. මම පව්කාරයෙක් වගේ හිටියේ. මට උන්වහන්සේ ආදරය කළා. මගේ ජීවිතය ගැලවුවා. මට සමාව දුන්නා. මට සතුට දුන්නා. ආදර ජේසුනි. මට මතක් වෙන්නේ අද උදේ ඒ යාක්ෂාව. අද උදේ ඒ විදේශයේ ඉන්නා වූ ඒ මගේ දරුවන් එක්ක යාක්ෂා කරද්දී ඒ දරුවෝ අඬ ඔබ වහන්සේගේ පාද පාමුල වැටෙද්දී මමයි අම්මයි මෙහි ඉඳගෙන අඬ කඳුළු පෙර ඔබ වහන්සේගේ පාද පාමුල වැටුණා. මම දැක්කේ ඒ කුඩා දරුවන් දෑත ඔසවලා අඬන අම්මගේ පිට අතගාලා එයාව සනසලා ජේසුට බාර දෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි මෙතරම් වටින කිතුණු ජීවිතයක් තවත් නැහැ. කතෝලික පවුලක කිතුණු පවුලක තිබිය යුතු ගුණ අංගය තමයි ජේසු ගෙදර ස්වාමියානෝ කරගන්න එක. ඒ සෙනහස ඔබට මට උන්වහන්සේ දෙනවා. එනිසා මගේ ප්‍රේමවන්තයනි අපි උද්‍යෝගයෙන් ඇතුළාන්තයෙන් කියමු ජේසුනි ඒ සෙනහස මට දෙන්න.
ප්‍රේමාන්තේනි හදවතට දාගන්න ජේසුගේ රුධීරය ගලාගෙන ගියේ මට ආදරේ නිසා. ඒ ජේසුගේ පැත්තෙන් ජේසු මට ආදරේ නිසා කුරුසෙට ගියා. ජේසු මට ආදරේ නිසා රුධීරය වැගිරුවා. හැබැයි අපේ පැත්තෙන් බැලුවොත් ජේසු හෙළුවා වූ ඒ හැම රුධීර බින්දුවක් පාසා තියෙන්නේ මගේ පාපයයි. ඔබේ පාපයයි. මගේ පාපය නිසා තමයි ජේසුගේ මුළු ශරීරයම තිබුණ ඒ රුධීරය දොර ගැලුවේ. ලෝකේ මැවිල්ලේ පටන් අද දක්වා අද ඉඳලා ලෝකේ කෙලවරන තාක්කල් නිමාවක් නැති ඉවර වෙන්නේ නැති පාපයකටයි ජේසු කුරුසෙට ගියේ. ගැලවීම ලැබුණු අයට ආශිර්වාදයක්, ගැලවීම නොලබුව අයට විනාශයක් ලැබෙනවා ස්ථිරයි ප්‍රේමාන්තේනි. එනිසා අපි අද මේ රාත්‍රියේ උන්වහන්සේගේ පාදපාමුල දන නමලම ඉන්න රාත්‍රියේ අපි අපේ පාපය පිළිගනිමු. අපේ වැරදි අපේ දුබලකම් පිළිගනිමු. මම අනිකාට විරුද්ධව කැරලි ගැසුවා. මම්මගේ අසල්වැසියට විරුද්ධව කටකතා පැතුරුවා. මගේ දෙමව්පියන් මගේ සහෝදරයින් නොමරා මැරුවා මම. උඹ මානසික වද දුන්නා. උන්ට මානසික පීඩාගෙන දුන්නා. එනිසා ජේසුනි ඔබ වහන්සේ කුරුසියේ එල්ලෙලා. එදා මිස්ර දේශයෙන් ගලවගෙන ආපු ජනතාව පාලු කරේ හරහා ගමන් කරද්දී ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව මෝසෙස්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා. දොස් නගන්න පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. මේකට දෙවියන් වහන්සේ කෝප වුණා. වැලි සර්පය වල මේ විදියට කට පාවිච්චි කරලා දොස් නගන අයව සර්පයන් දෂ්ට කරලා මැරුවා. මිනිස්සු බය වුණා. මෝසෙස් ගාවට ගියා. කිව්වා පියාණෙනි අපි දුබල මිනිස්සු. ඒ නිසා අපේ පොඩි වැරදි වලට අපිව මරන්න එපා. මෝසෙස් දෙවියන් වහන්සේට කන්ලව් කරද්දී දෙවියන් වහන්සේගේ හිත ඇදිලා කියනවා මෝසෙස් ඔය පිත්තල් වලින් සර්පෙක් හදලා රිටක ගහලා තියන්න. සර්පයා දෂ්ට කරන මිනිස්සු මේ රිට දිහා බලලා මේ සර්පයා දිහා බලපු ගමන් ඔවුන්ගේ ප්‍රාණය ආරක්ෂණය කියලා. මගේ ආදර ප්‍රේමවන්තයනි කාන්තාරයේ වහල් ජනතාවකට රිටක ගහපු සර්පේ පෙන්නුවා. ඒ දෙවියන් වහන්සේ අද දවසේ අතරමං වෙලා ඉන්න පාපය තුල ජීවත් වෙන පාපේ නොදන්න ලෙස හැසිරෙන අපිට කියනවා කුරුසේ දෙස බලන්න. ඔබේ පාපේ වුණ හැම අවස්ථාවකදීම අපි වැටෙන හැම අවස්ථාවකදීම අපි දුබල වුණ අවස්ථාවකදී අපේ මුඛයෙන් අපේ දෙනතින් සිතුවිල්ලෙන් අපේ හැඟීම් වලින් අපි අනිකාට විරුද්ධව කැරලි ගහපු හැම අවස්ථාවකදීම මගේ සහෝදරයා මගේ අම්මා තාත්තා මගේ අසල්වැසියා නොමරා මරපු අපේ ජීවිත වෙනුවෙන් අපි ජේසු දිහා බලලා අපේ පාපේ පිළි අරගෙන අපි මේ රාත්‍රියේ ගැලීම ලබමු. ඒ ගැලීම අරගෙන අපේ දවසේ අතුල් වෙනවා ඒ සුද්ධ වූ සතියට. ඒ ලස්සන සතියක් පාස්කුවක් අත්දකින්නට මේ රාත්‍රියේ අපි ඈතර වෙන්නට ජේසුගේ පාදපාමුල වැටෙමු. නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා. ඔබ වහන්සේගේ ජීවමාන ආදරය ඔබ වහන්සේගේ ජීවමාන බලය ඔව් ස්වාමිනේ ආදරය මේ රාත්‍රිය අත්දකින්නට ස්වාමිනේ මගේ ආදවත පසාරු කරන ආදරය ඔව් ස්වාමිනේ මගේ පාපේ නිසා ඔබ වහන්සේ වැගුරුවේ රුධීරය නිසා මට ගැලීම ලැබුණා. මගේ පාපේ නිසා ඔබ වහන්සේගේ රුධීරය හෙල්ලුවා.
මගේ ජේසුනි මේක පිළිගන්නට අපිට බලයක් දෙන්න ජේසුනි අප මේ වන්න මේ රාත්‍රියේ ජේසුනි අපි ගලවන්න ස්වාමීනි අපව ගලවන්න ස්වාමීනි ඔබ වහන්සේ අපට දුන්න කැලීම වගේම අද මේ රාත්‍රියේ අපේ පාපෙන් කැලීම දෙන්න ස්වාමීනි අපිට අලුත් ජීවිතයකට යන්නට අලුත් ගමනට යන්නට ඕ ස්වාමීනි ඔබ වහන්සේ අප මේ වන්න ස්වාමීනි ඔබ වහන්සේ අතගසන්න ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා ඔබ වහන්සේ ජීවමානයි ජේසුනි ඔබ වහන්සේ බලවන්තයි ජේසුනි ඔබ වහන්සේ බලවන්තයි ඕ ජේසුනි ඒ බලෙන් අපි පුරවන්න ස්වාමීනි ඒ බලෙන් පුරවන්න ඒ ආලෙපෙන් පුරවන්න අපේ පාපෙන් ගැලවෙන්නට අපේ වැරදි වලින් ගැලවෙන්නට ස්වාමීනි අනිකට ආදරය කරන්නට ආදර තුළ ජීවත් වෙන්නට ආදර හදවතක් අනිත්යට බෙදන්නට ස්වාමීනි මේ රාත්‍රියේ ඔබ වහන්සේ අප ගලවන නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි නමස්කාර වේවා ස්වාමීනි හලෙලූයා සිනහස කලා ගියා මට ආදරේ නිසා රුධිර ගලා ගියා මගේ පොබර නිසා ප්‍රශංසා වේවා